Right. Udala, good morning to you. Good morning, sir. Good morning, sir. Right. Okay. Can you all hear me clearly? මාව පැහැදිලිව ඇහෙනවද ඔයාලා හැමෝටම? Yes, sir. Yes, sir. Okay. So we can start our work then එන වැට් ටික ආරම්භ කරමු අපි. අද දවස තුල ඊ අපේ ටියුට් ක්ලාස් එකක් පැවැත්වුවා. Today we are going to have our theory class. අද සෙන්සුරාදා දවසේ අපේ theory class එකයි පැවැත්වෙන්නේ. theory class එක කියලා කියන්නේ grammar කොටස, writing part එක ඉගෙන ගන්න දවස තමයි අද දවස. එතකොට අද දවස තුල මම පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. I hope to discuss with you the pie chart I gave you earlier. මීට පෙර දීලා තිබ්බ pie chart එකක් තියෙනවා Mr. Pereira's household needs ගැන. හරි? ඊයේ ඔයාලා මට ක්ලාස් එකේදීත් මතක් කරා. ඔව්. ඒ pie chart එක describe කරන්න ඕනේ writing part එකේ යටතේ. ඒ වගේම when it comes to the grammar part, ව්‍යාකරණ කොටස ගත්තාම these days we are discussing how to make questions, constructing questions කියන grammar lesson එකයි කතා කර ඉන්නේ. ඒ කියන්නේ who, what, when, where, why, how many, how much, how far, how long වගේ question words භාවිතා කරලා ප්‍රශ්න හදන ආකාරය තමයි අපි කතා කරන්නේ. Right. එහෙනම් අද අපි මුලින්ම today at first we can discuss the writing part. Writing part එක අපි සාකච්ඡා කරමු. පුතාලට මම pie chart එකක් දීලා තියෙනවා Mr. Pereira ගේ household needs සම්බන්ධව. ඒක නේද අපිට කතා කරන්න තියෙන chart එක. මට කියන්න yes or no? Yes, sir. Yes, sir. Yes, sir. Mean give me a minute to open the presentation. මම මේක හදලා තියෙනවා මේක අට පෙන්නන්න household needs තියෙන chart එක මම ගාව තියෙනවා. පුතාලා ඒකට උත්තර ලිව්වද? ඔයාලා ඒක describe කරාද? Did you describe that pie chart? ඒක describe කරලා තියෙන්නේ, විස්තර කරලා තියෙන්නේ. Yes, sir. Okay. හරි. අද teachers answer එකත් ලියා ගන්න ඕනේ. ඔයාත් ලියලා ඇති. නමුත් මගේ answer එකත් ලියා ගන්න ඕනේ. හරි? teachers answer කියලා. Right. මේකනේ. Can you see the screen? Screen එක පේනවද පැහැදිලිව? Yes, sir. Right. මෙන්න 2019 pass paper එකෙන් O level paper එක ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. තාම 10 වසර හිටියට ඔන්න O level paper එකම එකක් අරගෙන තියෙනවා. මෙන්න question එක මෙහෙම දීලා තියෙනවා. The following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. පාද සඳහන් මේ pie chart එකෙන් පෙන්වම් කරන්නේ කොහොමද Mr. Pereira spent his salary ඔහුගේ salary එක වියදම් කරේ in the month of July ජූලි මාසයට 2019 on various household needs. හරි ගෘහස්ත අවශ්‍යතා සඳහා කොහොමද household needs කියලා කියන්නේ ගෘහස්ත අවශ්‍යතා ගෙදරට අවශ්‍ය වෙන ওই වියදම් ටික. හරි අවශ්‍යතා සඳහා ඔහුගේ salary එක කොහොමද වියදම් කරලා තියෙන්නේ කියලා. පුතාට දීලා තිනවා වචන වගේකුත් O level paper එකේ මෙන්න මෙහෙම මොනවද ඒ වචන ටික mic off කරගන්න. Highest percentage ඒක දාන්න right, highest percentage, lowest percentage, more than, less than ඔන්න ඔය වචන ටිකත් පාවිච්චි කරන්න දීලා තියෙනවා. හරි? ඉතින් මෙහෙමයි ඔය වචන ටිකම භාවිතා කළ යුතුම කියලා නැහැ. ඕකෙන් වචන දෙකක් තුනක් ගන්න. තවත් ඔයාගේ වචන දාලා තියන්න. O level paper එකේ අනිවාර්යෙන් පුතාට ඔය වගේ දැන් මේ දීලා තියෙන 2019 paper එකේනේ. ඒ වගේම ඔයාට 2022 O level exam එකේ ඔය විදියට pie chart එකක් ආවොත් එහෙම පුතාලට දෙන ඔය වගේ වචන set එකක් පාවිච්චි කරන්න කියලා. highest percentage, lowest percentage, more than, less than, equal. ඒ වචන ඔක්කොම දීලා තියෙන වචන පාවිච්චි කළ යුතුමයි කියලා දෙයක් නැහැ. හරි? ඔයාට එකෙන් වචනයක් දෙකක් තුනක් ගත්ත හැකි. හරි වචන දෙකකුත් ඇති. ඔයාගේ වචන දාලා ලියන්න පුළුවන්. හරි.
මේක එතකොට දීලා තිනවා මෙන්න බලන්න education වලට 22% වියදම් කරලා තියෙනවා යා clothes වලට 15% savings කියලා කියන්නේ ඉතිරි කිරීම වලට 15%යි transport වලට 12% 12%යි electricity විදුලියට 8%යි අනිකුත් වියදම් වලට 3%යි food ආහාර සඳහා 25%යි ඔය විදිහට තමයි එයාගේ salary එක වියදම් කරලා තියෙන්නේ right එහෙනම් පුතාලා අපි දැන් මේක ලියන්න යන්නේ ඔයා ලියලත් ඇතිනේ හරි පුතා ලියපු එකත් ගන්න right අපි ඒක එතකොට මේ ලියමු ඒක ලිය යුතු ආකාරයක් කියලා තියෙනවා එක්කෙනෙක් මැසේජ් එකක් එවලා තිනවා සර් මේ ළඟදී අපිට ස්කෝල් එකේදී ටෙන්සස් ලෙසන් එකේ රිවිෂන් එකක් කළා සර්ගේ ක්ලාස් යන හැමෝට මේක ගොඩක් පහසු වුණා thank you very much sir right හොඳයි අනිවාර්යෙන්ම ඉතින් අපේ ක්ලාස් එකට එනවා නම් ඉතින් අය කතා කරන්න දෙයක් නැහැ නේ හරි ඒ ගැන මොකුත් අය වෙන කතා කරන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම O level English කොට දාගන්න පුළුවන් හරි ටෙන්සස් විතරක් නෙමෙයි අනිත් පාර්ට්නුත් එහෙම හරි ඒ chart එක ආයි පොඩ්ඩක් share කරන්න. හරි මේ chart එක නැති අය ඉන්නවනේ ඉක්මනට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගන්න. ඉක්මනින් ගන්න. හරි chart එක නැති කෙනෙක් ඉන්නවනේ. ඉක්මනින් ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් ගන්න. right හරි. අපේ ඉස්කෝලේ බාර් ග්‍රාෆ් කළා. හොඳයි. අපි ක්ලාස් එකෙත් කරලානේ තියෙන්නේ. හරි. ඉතින් අපේ ක්ලාස් එකට එන අය මම හිතන්නේ හොරණ පාසල් වල වැඩිම ළමයි ප්‍රමාණයක් අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ ඉන්නේ ඉතින්. හරි. තලගේ ඉස්කෝලේ පන්ති අහලා බලන්න ඉතින් යාළුවෝ ගොඩක් ඉන්නවා ඇති. හරි. right එහෙනම් අපි මේක ලියන්න ගමු. දැන් මට කියන්න අපි graphs and charts කියන මාතෘකාව යටතේ අපි මේ කතා කරන්නේ O level exam එකේ ලකුණු 35 ගන්න ප්‍රශ්න ටික. letter writing වලින් පටන් ගත්තේ. හරි. letter writing කතා කරා formal informal notes කතා කරා notices කතා කරා graphs and charts කියන මාතෘකාවට ආවා graphs and charts කියන මාතෘකාවේ bar graph විස්තර කරා pie chart විස්තර කරා table chart ඉගෙනුවාද 10 වසරට table chart ඉගෙනුවාද ඔව්නේ table chart එකක් කරලා තියෙන්නේ 11 වසරට යදි කාට උගන්වනවා මම double bar graph එක හරි තීරු දෙකක් දෙනවා. හරි? boys girls කියලා තීරු දෙකක් දෙනවා. ඒවා 11 වසරේදී කතා කරමු. 10 වසර මට්ටමින් අපි O level වල එන්න පුළුවන් ඒවා පවා කතා කරලා තියෙන්නේ. දැනුත් කතා කරන්න යන්නේ 2019 O level paper එකේ ආපු pie chart එක. right. මට මතක් කරලා කියන්න පුතා අපි pie chart එකක් describe කරන්න ගත්තාම අපි මේක paragraph කීයකින් ලියනවද? ඔව් paragraph කීයක we can write down in 2 paragraphs නේ paragraph දෙකකින් ලියන්න පුළුවන් මට කියන්න paragraph 1 එකේ මම මේ චූටි මතක් කිරීමක් කරන්නේ හරි ගොඩ දවසකින් අපි මේවා ලියවෙන්නේ නැති නිසා හරි paragraph 1 එකේ how many sentences can we write down අපි වාක්‍ය කීයක් ලියනවද 3 ඔව් අපි සාමාන්‍යයෙන් මේ pie chart එකේ කීයද ලියන්නේ අපිට 3 ලියන්න පුළුවන්ද බෑනේ 2 comes to pie chart we can write down only 2 sentences in the first paragraph පළවෙනි පදයේ අපි වාක්‍ය දෙකයි ලියන්නේ හරි වාක්‍ය දෙක මේ මයික් එක ඔෆ් කරගන්න කවුරු හරි මයික් ඔන් කරගෙන ඉන්නවා පුතාලා උත්තර දීලා මයික් එක ඔෆ් කරගන්න right පළවෙනි paragraph එකේ අපි එතකොට පළවෙනි වාක්‍යය මොකද ලියන්න ඕනේ ඒවා ලියන්න එපා ගන්න paraphrase the question කියන එක නේද ප්‍රශ්නේ සංස්කරණය කරලා ලියන්න කිව්ව නේද මම ඔයාලට හරි අපි කරන්නේ paraphrase the question කියන එක ප්‍රශ්නේ සංස්කරණය කරලා ලියනවා හරි this pie chart illustrates කියලා පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් this pie chart shows කියලා ගන්නත් පුළුවන් හරි depicts කියලා ගන්නත් පුළුවන් illustrates කියලා ගන්නත් පුළුවන් ඒ කැමති විදියකට ගන්න හරි දෙවෙනි වාක්‍යයේ මොකද්ද ලියන්නේ අපි මේ පළවෙනි පළවෙනි paragraph එකේ introduce the item ඔව් මේකේ පුතේ access නැහැනේ අක්ෂ නැහැනේ ඒක නිසා අර bar graph එකේ වගේ අපිට අක්ෂ ගැන ලියන්න විදියක් නැහැ අපි bar graph එකේ තුන්වෙනියට ලියන දේ තමයි මේකේ මේ දෙවෙනියට ලියන්නේ introduce the items මේකේ තියෙන දේවල් මේකේ නම් අපිට අද ඔය අපි සාකච්ඡා කරන්න යන්නේ කියන household needs ගැනයි අපිට ලියන්න තියෙන්නේ introduce the household needs අනේකයි අපි ලියන්නේ right එහෙනම් මෙන්න paragraph 1 එක අපි එනවා
දෙවෙනි පැරායකට. හරි දෙවෙනි ඡේදයට paragraph number 2 අපි දෙවෙනි paragraph එකේ අපි ලියාගෙන යන්න තියෙන ඒවා ගොඩක් තියෙනවා. ඒක යම්කිසි පිළිවෙලකට මම ඔයාලට මතක තියාගන්න කිව්වා. ඒ වගේම තමයි ඒවා මේ ලියද්දි වාක්‍ය ආරම්භ කරද්දී භාවිතා කරන අර වාක්‍ය කොටස් වගේකුත් කියලා දුන්නා. උදා මට කියන්නේ දෙවෙනි paragraph එක ලියද්දි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් pie chart එකක් describe කරගෙන යද්දී අපි මොකද්ද භාවිතා කරන පිළිවෙල වාක්‍ය ලියන්නේ? මුලින්ම ලියන්නේ මොකක්ද අපි? මුලින්ම ලියන්නේ මොකක්ද? වඩා වැඩි එක වැඩිම percentage එකක් වෙන් කරලා තියෙන්නේ මොනවටද කියලා නේ. හරි මේ වාක්‍ය කොහොමද පටන් ගන්නේ? මේ වාක්‍ය වැඩිමෙක් ගැන කියන වාක්‍ය කොහොමද පටන් ගන්නේ? උත්තර දෙන්න මයික් එක ඔන් කරලා මට. ඔව්. According to the Yes, according to the given pie chart කියලා පටන් ගන්න පුළුවන්. දීලා තියෙන pie chart එකට අනුව according to the given pie chart කියලා කියන්න පුළුවන්. හරි මුලින්ම වැඩිමෙක් ගැන සඳහන් කිරීමක් කරනවා. ඊට පස්සේ මොකක්ද අපි ලියන්නේ? සමාන සමාන ඒවා පිළිබඳව ලියන්න පුළුවන්. සමාන ප්‍රතිශතයක් වෙන් කරලා තියෙන්නේ මොනවටද? ඒකට අපි පටන් ගන්න පුළුවන් and equal percentage. Unequal. මෙතන ගන්නවා සමාන ප්‍රතිශතයක් and equal percentage කියලා අපිට ගන්න පුළුවන්. සමාන ප්‍රතිශතයක් කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න මේ පිළිවෙල. හරි O level දක්වාත් මේ දේවල් මෙහෙමමයි එන්නේ. හරි ඊට පස්සේ මට කියන්න පුතා තුන්වෙනි වාක්‍ය වගේ අපි මොකක්ද ලියන්නේ? තුන්වෙනි වාක්‍ය ප්‍රතිශතයක්. අපිට මෙතන pie chart එකක් නැහැ යම්කිසි ප්‍රතිශතයක් මුලට දාලා ලියන්න පුළුවන්. right 29% කියලා එහෙම ගන්න පුළුවන්. right 50% of his salary is spent on කියලා මොනවා හරි ලියන්න පුළුවන්. හරි percentage එකක් දාලා ලියනවා. ඊට පස්සේ අපි මොනවද ලියන්නේ තව? වඩා වැඩි yes වඩා වැඩි. එහෙම නැත්නම් ඔයාට ලියන්න පුළුවන් වඩා අඩු කියලා. අඩු. exam එකේදී නම් ඔය දෙකම ලියන්න ඕනේ. වචන ගාන වැඩි වෙනවනේ. වචන 100ට ලියන්න තියෙනවා. සමේ දෙකෙන් එකක් තෝරාගෙන ලියුවා නම් හරි. higher than lower than වගේ පාවිච්චි කරන්නයි කියලා මම ඔයාලට කිව්වා. ඊට පස්සේ අපි මොකද්ද තව ලියන්නේ? ඊට පස්සේ මොනවද ලියන්නේ? වැඩිම එක ලියුවා. ඒ වගේම එහෙනම් අඩුම එක අඩුම එක ගැන සඳහන් කිරීමකුත් කරන්න ඕනේ. මේ අඩුම එක ගැන ලියද්දී අපි කොහොමද වාක්‍ය පටන් ගන්නේ? වාක්‍ය පටන් ගන්නවා මොකද ඒ වචනේ? Among. yes අපිට ගන්න පුළුවන් among කියන්නේ අතර කියන්නේ. among all the household needs කියලා ඔයාට මේක නම් ලියන්න පුළුවන්. among all the household needs කියලා ගන්න පුළුවන්. ඒව අමතක කරන්න එපා. හරියටම ලියන්න. ඊට පස්සේ අවසාන වශයෙන්ම what about the last sentence? අවසාන වාක්‍යය මොකක්ද අපි ලියන්නේ? Overall. සමස්තයක් ලෙස ගන්න පුළුවන් නේද? සමස්තයක් වශයෙන් කියලා අපිට ගන්න පුළුවන්. ඒක අපි overall සර් අද මේ papers කරනවද? ඔව් මොනවද? අදද? අද paper එකක් නම් කරන්නේ වගේ තියෙන දවස කියන්නකො 24ද? 24ද තියෙන්නේ. ඔව් සර් 24 තියෙන්නේ. එහෙම කරමු. හරි term test තියෙනවා කියලා කියනවනේ. paper එකක් කරමු 24ට කලින් දවසේ කලින් extra දවසක් දාමු. රැය වෙලාවක් දාගමු. හරි 24 කියලා කියන්නේ Okay sir. ඔව් බදාදානේ. මම try එකක් දෙන්නම් මේ සඳුදා වගේ හරි. ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම් PDF එකක් දාන්නම් paper එක print out එකක් ගන්න. ඒක තනියම කරලා තියාගන්න. ඊට පස්සේ අපි paper එකක් මොනවා හරි සාකච්ඡා කරමු term test එකට. හරි 24ට කලින් 23 වෙනිදා රැය හරි කමක් නැහැ. right සමස්තයක් වශයෙන් overall කියලා අපිට ගන්න පුළුවන්. මෙන්න පුතා අපි මේ pie chart එකක් describe කරද්දී අපි second paragraph එක තුල ලිවිය යුතු වාක්‍ය ටික එන්නේ ඔයා. right එහෙනම් ඔයා දැන් මේ ආකාරයට ලියලත් ඇති. ගන්න ඔයා ලියපු ඒ පොතම ගන්න writing book එක. ඒකේ අවශ්‍ය නම් එතන ඉඩ නැත්තම් මගේ ආන්සර් එක ලියන්න. අවසානට ලියලා තියෙන තැනට ගන්න. එතන දාගන්න මෙන්න මේ මේ pie chart එකයි සාකච්ඡා කරන්න කියලා 2019 O level paper කියලා දාගන්න. 2019 O level paper කියලා දාලා teachers answer කියලා ලියාගන්න. හැමෝම ලියන්න ඕනේ. ලියපු අයත් ඇති නොලියපු අයත් ඇති. හරි මගේ answer එක හැමෝම ලියන්න ඕනේ. teachers answer කියලා ලියාගන්න. 2019 O level paper right teachers answer ඔන්නම් pie chart කියලා ලියාගන්න.
2019 O-level paper pie chart teacher's answer මගේ පිළිතුර ගුරුවරයාගේ පිළිතුර teacher's answer මට ඔයා මේ උත්තරේ හදාගන්න උදව් කරන්න ඕනේ පුතාලා ලියලා ඇති හරි තවමත් යම් කිසි කෙනෙක් ගාව මේ chart එක නැත්තම් ඉක්මනින් ගන්න පුළුවන් screenshot එකක් එහෙම නැත්තම් photo එකක් ගන්න පුළුවන් හරි අපි ලියමු එහෙනම් පළවෙනි පැරා එක පළවෙනි පැරාග්‍රාෆ් එක හරි මම මේක අයින් කරනවා ස්ක්‍රීන් ෂෙයා අයින් කරනවා හරි පුතාලා මට කියන්න පළවෙනි පැරාග්‍රාෆ් එක අපි කොහොමද ලියන්න ඕනේ පළවෙනි වාක්‍යයේ introduce the sorry නෑ මේ paraphrase the question ප්‍රශ්නේ සංස්කරණය කරන්නයි තියෙන්නේ right ලියපු කෙනෙක් මයික් එක on කරලා කියන්න බලන්න This pie chart illustrates the Mr. Pereira 2019 Julie salary in the month variously household needs. ඔව් අපිට ගන්න පුළුවන් ඒක මෙන්න මෙහෙම. හරි? තව කෙනෙක් ලියපු කෙනෙක් කියන්න. තව ලියපු කෙනෙක් කියන්න. The pie chart illustrates how to Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. right හොඳයි. ඔව් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මාත් ලියනවා මෙන්න මේ වගේ වාක්‍යයක්. පුතාලත් ලියා ගන්න. ඔන්න පළවෙනි එක paraphrase the question ප්‍රශ්නේ සංස්කරණය කරලා ගන්නවා සර් පළවෙනි වාක්‍යය මෙන්න මේ විදිහට. This pie chart illustrates කියලා මම ගන්නවා. ඒ පෙන්නුම් කරනවා කියන අදහසම තමයි shows හරි depicts කියන අදහසමයි. This pie chart illustrates ප්‍රශ්නයම ගන්නවා how කියන තැන ඉඳලා. How Mr. Pereira එක වෙනස් කරන්න දෙයක් නැහැ එහෙම්මම ලියන්න පුළුවන්. How Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. Household කෙනෙක් වෙනම ලියන්න on various household needs. Right. මෙන්න paraphrase the question. ප්‍රශ්නය සංස්කරණය කරා මම මේ ආකාරයෙන්. This pie chart illustrates how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේ pie chart එකකින් පෙන්වුම් කරනවා කොහොමද Mr. Pereira වියදම් කරේ ඔහුගේ salary එක 2019 ජූලි මාසයේ on various household needs ගෘහස්ත අවශ්‍යතා සඳහා විවිධ ගෘහස්ත අවශ්‍යතා සඳහා right පළවෙනි වාක්‍යය මේ ආකාරයෙන් එනවා අලුතෙන් කියලා යමක් ගත්තේ this pie chart illustrates කියලා කියන එක විතරයි හරි මේ S එක එහෙම අනිවාර්යෙන් එන්න ඕනේ shows කියලා ලියුවා නම් S තියෙන්න ඕනේ show විතරක් බෑ S එන්න ඕනේ shows කියලා debit කියලා ලියුවා නම් debit බෑ debits කියලා S එකක් එන්න ඕනේ ඒවා හරියටම ලියලාද කියලා බලන්න මේ සියල්ල දීලා තියෙන ප්‍රශ්නයෙන් ගත්තේ right අපි එනවා දෙවෙනි වාක්‍යයට පළවෙනි paragraph එක තුල පුතේ pie chart එක වාක්‍ය දෙකයි ලියන්නේ දෙවෙනි වාක්‍ය තුල ඔයා introduce the items කියන මාතෘකාව යටතේ තමයි ලියන්න තියෙන්නේ right මට ලියපු කට්ටිය කියන්නේ The various household needs are food, education, clothes, savings, transport, electricity and others. very good right හරියටම හරි what about others තව කෙනෙක් කියන්නේ ලියලා තියෙන එක The household needs are Various household needs are food, education, clothes, savings, transport, electricity, others. right good හරි අපිට ගන්න පුළුවන් පුතේ මේකේ අපිට ලියන්න තියෙන්නේ මොනවද මේකේ තියෙන දේවල් ටික මම මේක මෙහෙම ගන්නවා the various විවිධ household needs පත් ලියා ගන්න
various household needs are කියලා අපි මේකේ තියෙන ටික ලියාගෙන යමු. පටන් ගමු food කියන තැනින්. The various household needs are food, comma, education, comma, clothes, comma, savings, comma, transport, comma, electricity. අවසාන එක ලියන්න කලින් and කියන වචනේ දාලා ලියමු. Electricity and others. And others. Right. මෙන්න පළවෙනි paragraph එකේ දෙවෙනි වාක්‍යයත් අපි ලියමු. The various household needs are food, education, clothes, savings, transport, electricity and others. අනිවාර්යෙන් මේ වාක්‍ය දෙක නිවැරදිව ලියා ගන්න පුළුවන් වෙනවා. මෙතන වචන කීයක් තියෙනවද පළවෙනි paragraph එකේ කියලා මට ඉක්මනින් කියන්න කවුරු හරි කවුන්ට් කරලා. පළවෙනි paragraph එක තුල වචන කීයක් තියෙනවද? වචන 100යි ලියන්න එන්නේ O level exam එකට. 32. right. දල වශයෙන් අපි ගත්තොත් 30 32 වගේ තියෙනවා. වචන 32ක් විතර. හරි. right. පුතාලා එහෙනම් මම බලාපොරොත්තු වෙනවා I hope you all can write down the first two sentences correctly. පළවෙනි paragraph එකේ ලියන මේ වාක්‍ය දෙක ලියා ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න paraphrase the question, introduce the items. හරිනේ? මේක ලියාගෙන ඉවරයිද? Have you finished writing? හැමෝම ලියාගෙන ඉවරයිද? ඔව්නේ? right. අපි එනවා දෙවෙනි පැරා එකට. දෙවෙනි paragraph එක. දෙවෙනි පැරා එක ලියන්න කලින් කල්පනා කරන්න වාක්‍ය ලියන පිළිවෙල. වැඩිම එකෙන් පටන් ගන්න කියලා ඔන්න කියලා දුන්නා. වැඩිම එක ලියුවා, සමාන ඒවා ලියුවා, ප්‍රතිශතයක් වලට දාලා ලියන්න පුළුවන්. වඩා වැඩි, වඩා අඩුයි ලියුවා, අඩුම ලියුවා, සමස්තයක් වශයෙන් කියලා අවසාන වාක්‍ය ලියුවා. right. අපි ගන්නවා තුන්වෙනි වාක්‍ය ලෙස එතකොට. හැබැයි මෙහෙමයි ඔයා එක්සෑම් එකේදී ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේදී අංක දාලා එහෙම ලියන්න එපා 1 2 3 4 5 කියලා මේ දැන් සර් ලියන්නේ වාක්‍ය ඔයාට හොඳට පැහැදිලි වෙන්නේ. ඔයා කෙලින්ම ඡේද දෙකකින් ලියන්න ඕනේ. දැන් ලියපු වාක්‍ය දෙක තියෙනවනේ. ඒක එක්සෑම් එකේ ලියන්නේ සම්පූර්ණයෙන්ම එක ඡේදයක් වශයෙන්. තේරුණානේ? ඊට පස්සේ වෙනම ඡේදකින් තමයි දැන් මේක ලියන්න ගන්නේ. වාක්‍ය වෙන් කරන්න යන්න එපා 1 2 3 කියලා. ඒක දැන් ඔයාට මේ පැහැදිලි වෙන්නයි සර් කියලා දෙන්නේ. right. අපි බලමු ඊට පස්සේ ලියන්න ඕනේ අපි වැඩිම එක සම්බන්ධව. right. කියන්න බලන්න මේක බලාගෙන වැඩිම එක සම්බන්ධව අපිට කියන්න පුළුවන් හොඳ වාක්‍යයක්. පුතාලා කවුරු හරි ලියලා තියෙනවා නම් කියන්න. According to the given pie chart, the highest percentage is the food, which is 25%. Takes 25%. right. good. මේකේ highest percentage එකක් වෙන් කරලා තියෙන්නේ වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ food වලටනේ. food වල 25% 125ක් වෙන් කරලා තියෙනවා. right. අපි වෙන්න මේ විදියට ලියමු. මෙන්න වාක්‍ය ලියන විදිහ මම චූටි වෙනස් කිරීමක් කරනවා අලුත් දෙයක් දාලා ලියනවා මේ වාක්‍ය මෙන්න මෙහෙම. හරි? මෙන්න බලන්න ඔයත් ලියාගන්න. තුන්වෙනි වාක්‍ය ලියනවා මෙන්න මෙහෙම. according to වලින් පටන් ගන්නවා අපි සුපුරුදු පරිදි. according to the given pie chart. දීලා තියෙන pie chart එකට අනුව according to the given pie chart පුතාලා write down with me මාත් එක්කම ලියා ගන්න. according to the given pie chart දීලා තියෙන pie chart එකට අනුව the highest percentage වැඩිම ප්‍රතිශතයක් highest percentage වැඩිම ප්‍රතිශතයක් highest percentage is food කියලා දාන්නත් පුළුවන් ඔයාට. highest percentage is food කියලා දාන්නත් පුළුවන්. හරි? ඊට වඩා මෙන්න සර් චූටි වෙනස්කමක් කරනවා. ඔයා ලියපු විදිහට වෙනස් විදියක් මම මේ ලියන්නේ. The highest percentage is represented by කියලා මම ලියනවා. හරි?
represent කියලා කියන්නේ නියෝජනය කරනවා කියන්නේ මේක passive voice වාක්‍යයක් මම මේ ලියන්නේ paper එක බලන කෙනාට නිකන් ඇඟවෙන්න passive voice උත් නියමට ඉගෙනගෙන තිනවා ඒවා වාක්‍යවලත් ලියනවා කියලා මේ. එහෙම ඇඟවෙන්න අපි හදාගන්නවා මේ වාක්‍ය the highest percentage is represented නියෝජනය කරනවා by food කියලා. ඊට පස්සේ ප්‍රමාණයක් තෝරනම් which කියලා දාලා අපිට ලියන්න පුළුවන්. පුතා මේ විදිහට ලියා ගන්න. මෙන්න චූටි වෙනස් විදියක් සර් කිව්වා. හරි. කලින් මං කියන්නේ නැත්තේ the highest percentage is කියලා කෙලින්ම ලියනවා මොකද්ද කියලා. චුට්ටක් වචනෙකුත් වැඩි කරගෙන passive voice වාක්‍යයක් මේ ලියලා තියෙන්නේ is represented කියලා. මෙන්න helping verb එක verb past participle agent. ඔය විදිහට ලියන්න. ඔයගේ paper එක බලන කෙනා O level paper එක බලන කෙනා ඉස්කෝලේ ටීචර් ටර්ම් ටෙස්ට් එකේ මේ විදිහට බලද්දි යම් කිසි දෙයක් ඉගෙන ගත්ත ළමයෙක් කියලා එයාගේ මනසට යන්න ඕන. ඒතර තමයි ලකුණක් හරි වැඩිපුර දෙන්නේ. හරි. right එහෙනම් කොහොමද වාක්‍ය ලියන්නේ වැඩිම එක මෙන්න ලස්සන විදියක් කියලා දුන්නා. according to the given pie chart the highest percentage is represented by food. මේකේ ප්‍රමාණය කොහොමද දාන්නේ? ප්‍රමාණය දාන විදිය කියන්නේ ඔකට සම්බන්ධ කරන්න. කියන්නේ ප්‍රමාණය දාන්න. which takes which takes which takes කියලා ලියන්න පුළුවන්. which is කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් which take නෙමෙයි takes. හරි? food කියලා කියන එක ඒක වචනයක් වශයෙන් ගන්න unfound noun එක. which takes කියලා පුතේ මට මතක නෑ දැන් ඔයාලා කිව්වා. 25%. 25%. හරි 25%. මේක අකුරෙන් ලියුවත් කමක් නෑ 25 කියලා. හරි? දැන් 25%. එහෙනම් ඔන්න අලුත් විදියක් කියලා දුන්නේ. අලුත් විදියක් කියලා දුන්නා 2019 O level paper එකේ ආපු එකට උත්තරය ලියන්නේ අපි මේ according to the given pie chart the highest percentage is කියලා විතරක් නිකන් ලියන්නේ නෑ. highest percentage is represented by represent කියලා කියන්නේ නියෝජනය කරනවා කියන්නේ. හරි represented by food which takes 25%. හරි මොකද decent වාක්‍යයක් මේක. decent වාක්‍යයක් මේක. හරි ඔක සාමාන්‍යයෙන් මේ නිකන් කට්ටිය ඔක්කොම පොදුවේ ළමයි ලියන්නේ ගොඩක් කට්ටිය හරි ඉගෙන ගත්තත් කෙලින්ම highest percentage is කියලා. නමුත් පොඩ්ඩක් මේක passive voice එහෙම කරලා පොඩ්ඩක් හැඩ වැඩ දාලා තියෙන වාක්‍යයට. හරි. ඔන්න ලිව්වා එහෙනම් වැඩිම ළමයි ප්‍රමාණයක් කැමතියි. අපි ඊට පස්සේ මොකක් ගැනද පුතේ ලියන්නේ? දෙවෙනියට මොකද්ද මම ඔයාලට ලියන්නේ? සමානක ගැන. yes අපි ලියන්න ඕනේ මේ සමානීව සම්බන්ධව. ගමු chart එක. right බලන්න මට ඔයා කියන්නේ මේකේ සමාන ප්‍රමාණයක් තියෙන මොන වගේද වියදම් කරලා තියෙන්නේ? saving and clothes. savings and clothes නේ ඉතිරි කිරීම සහ ඇඳුම් වලට. හරි. ඒ අනුව කියන්නකෝ බලන්න වාක්‍යයක් මට ඕකට. An equal percentage is represented by whole list of saving and clothes stake is 15%. right අපිට ගන්න පුළුවන් මේ විදිහට ඔයත් ලියලා ඇති මෙන්න සර් ලියනවා වාක්‍යයක් මගෙත් එක්ක ලියා ගන්න. හරි මේ represent කියන වචනේම දාලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියනවා an equal percentage සමාන ප්‍රතිශතයක්. හරි an equal percentage is represented. An equal percentage is represented by මොනවද? savings and clothes කියලා ලියනවා. හරි මම එතනත් ගත්තා මේ represent කියන වචනේ. right an equal percentage is represented by savings and clothes. clothes කියන්නේ CLOTHES දාන්නත් පුළුවන්. හරි ඒකටත් තේරුමක් තියෙනවා. ඇඳුම් මහලා තියෙන ඇඳුම් මහලා නැති ඇඳුම් කියලා පොඩි වෙනසක් තියෙනවා. හරි පොදුවේ ඇඳුම් කියන්නේ මෙහෙමත් හරි CLOTHES කියලා ගන්නත් පුළුවන්. an equal percentage is represented by savings and clothes. ප්‍රමාණයක් දාමු. ප්‍රමාණයක් කියන්නේ
which take is 15%. ඔව් අපිට ගන්න පුළුවන් ඕනනම් which take කියන්නත් පුළුවන් එහෙම නැත්නම් takes කියලා ගන්නවත් පුළුවන් මේකේ මේ දෙකම අපි එකක් වශයෙන් ගන්නවා නම් savings and clothes කියන එක එකට ගන්නවා නම් which takes කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන වෙන මේ ගැන හිතනවා නම් which take කියලා ගන්න පුළුවන් හරි which take කොච්චරයිද 25ද නෑ කීයද පුතා 50. 15%. 15%. ඔන්න චුට්ටක් වෙනස් විදියට සර් ඒ වාක්‍යය ලියුවේ represented කියලා දාලා. An equal percentage is represented සමාන ප්‍රතිශතයක් නියෝජනය කරනවා by savings ඉතිරි කිරීම වලින් සහ clothes ඇඳුම් වලින් which take 15%. එක ගන්නවා 115ක්. ඕනනම් which takes කියලා ලියන්නත් පුළුවන්. ඔය දෙකම එකට අරගෙන. ඉතින් ඕක තවත් වාක්‍ය එක ඒවා ලියන්න පුළුවන් මේකට ඔයාලට හදලා තව ලියන්න පුළුවන් an equal percentage is spent on savings and clothes කියලා හරි an equal percentage of Mr Pereira's salary is spent on savings and clothes කියලා එහෙම හදා ගන්නත් පුළුවන් මම චුට්ටක් වෙනස් විදියකට ලියුවා passive voice කරලා තියෙනවා an equal percentage is represented by savings and clothes which take 15%. Right. අපි ගන්නවා ඊළඟ වාක්‍යය. ඔන්න ලියුවා වැඩිම එක සම්බන්ධ සමාන ඒවා. ඊට පස්සේ පුතා මොකද්ද ලියන්නේ කියලා කිව්වේ මම? ප්‍රමාණයක් සම්බන්ධ. ප්‍රමාණයක් ලියන්න පුළුවන් නේද? ප්‍රමාණයක්. අපි ගමු මොනවා වගේ හරි ප්‍රමාණයක් ලියන්න මෙන්න මෙහෙම. ගමු ප්‍රමාණය ලියන්න ගමු ප්‍රමාණය අපි ලියමු education එකේ ප්‍රමාණය. හරි. ඔයා කියන්න ඕනේ මිස්ටර් පෙරේරාගේ සැලරි එකෙන් 22% ප්‍රතිශතයක් එයා වැය කරනවා education එකට. right. පුතාලා ලියපු වාක්‍යය කියන්න බලන්න මොනවා හරි ප්‍රමාණයක් දාලා මොනවා හරි ඔයා ලියලා තියෙන්නේ. education නොවෙන්න පුළුවන් වෙන එකක් වෙන්න. The percentage of transport which is 20. Right. The percentage of transport is 12% කියලා කියන්න පුළුවන්. එකෙත් එක එක වාක්‍ය අපිට හදලා ගන්න පුළුවන්. හරි කෙලිම ප්‍රමාණයක් දාන්නත් පුළුවන්. මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා මෙහෙම වාක්‍යයක්. මේක හතරනේ. sorry හතරවෙනි වාක්‍යය. right. පස්වෙනි වාක්‍යය මම ලියනවා මෙන්න මෙහෙම. ප්‍රමාණයක් දානවා 122ක් වැය කරනවා අධ්‍යාපනයට කියලා. මම මෙන්න මෙහෙමයි ඒක ලියන්නේ. 22% of his salary. ලියාගන්න. 22% of his salary. Okay, salary එකෙන් 122ක් is spent වියදම් කරනු ලබනවා passive voice. 22% of his salary is spent on කියලා ගන්නේ spent on education. කලින් ලියුවටත් වඩා ලේසි මේ වාක්‍යය මම හිතන්නේ. මීට කලින් කියලා දෙන්න ඇති ලියන විදිය. හරි. මේමත් ලියන්න. 22% of his salary is spent on education. 22% ප්‍රතිශතයක් ඔහුගේ පඩියෙන් වියදම් කරනවා අධ්‍යාපනයට on education කියලා විතර ගන්නේ. හරි. 22% of his salary is spent on education. උදාට මොකක් හරි වෙන වාක්‍යයක් මම අහන්න ඕන නම් ඔයා ලියලා තියෙන දෙයක්. මයික් එක ඔන් කරලා අහන්න හරිද කියලා අවස්ථාවක් දෙන්න පුළුවන්. ඔයා යම් කිසි ප්‍රමාණයක් මුලට දාලා ලියලා ඇති. හරි. එහෙම ලියලා තියෙන එකක් හරිද වැරදිද කියලා අහගන්න ඕන නම් මගේ. හරි. ඔයාට අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා. ක්ලාස් එකේ ළමයි 200 ගණනක් ඉන්නවා මට ඉතින් එක එක්කෙනාගෙන් වෙන වෙනම අහන්න බෑනේ. හරි. එහම අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට දැනගන්න ඕන නම් ඔයාට මේක හරිද වැරදිද කියලා අහන්න පුළුවන් මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. 22% of his salary is spent on education කියලා මම සරලව ලිව්වා.
ඔගේ සැලරි එකෙන් 22ක් වියදම් කරනු ලබනවා අධ්‍යාපනයට කියලා යොයින් කියලා. right එහෙනම් මෙන්න අපි ලියුවා වැඩිම එක සමාන එකක් ප්‍රතිශතයක් මුලට දාලා ඊට පස්සේ මට ලියන්න ඕනේ වඩා වැඩි කියලා පොඩි කම්පැරිසන් එකකුත් හරි සංසන්දනය කිරීමක් මට කරන්න ඕනේ. එකේ දාලා තියෙනවා 12% spent is salary for transport 12% of his salary කියලා ගන්න පුතා 12% of his salary is spent කියලා ගන්න. right අපි මේකේ compare කරමු සංසන්දනය කරමු මොනවා හරි ඒවා දෙක. අපි සංසන්දනය කරමු transport එකයි electricity එකයි. transport 12යි electricity 8යි. මට කියන්න ඕනේ transport වලට වියදම් කරලා තියෙන ප්‍රමාණය වඩා වැඩි electricity වලට වඩා කියලා. මොකද කියන්න ඕනේ higher than කියන වචනේ භාවිතා කරන්න ඕනේ. මට කියන්න ඕනේ transport වලට වියදම් කරලා තියෙන ප්‍රතිශතය වඩා වැඩි electricity වලට වඩා. හරි. බලන්න ඒක පුළුවන් නම් හදලා කියන්න කෙනෙක්. එහෙම නැත්නම් පුතාලා මොනවා හරි එහෙම කම්පෙයාර් කරලා තියෙන එකක් මුලින් මට කියන්න. ඔයාලා කම්පෙයාර් කරලා තියෙන එකක් කියන්න බලන්න. The percentage of whole needs are education higher than clothes which take 22% and 50%. right okay පුතේ එක higher than නේ ඒ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ higher than right තව කෙනෙක් බලන්න කියන්න. තව කෙනෙක් මොනවද? Which of the education is higher than the percentage of clothes which take 22 and 15% respectively. right හරි another one තවත් කෙනෙක්ට කියන්න පුළුවන්. පුළුවන් නම් කියන්න. right මෙන්න සර් ගන්නවා මේකේ transport කියන එකයි electricity කියන එකයි compare කරන්න. හරි transport එකයි electricity කියන එකයි compare කරන්න. අපි මේ O level paper එක ප්‍රශ්නයක් කතා කරන්න. හරි transport 12යි electricity 8යි. හරි ඔන්න ප්‍රමාණයන් දෙක මතක තියාගත්තා. මම ලියනවා වාක්‍යයක් මෙන්න මෙහෙම. මම ලියනවා මේක compare කරනවා මෙන්න මෙහෙම. the percentage ප්‍රතිශතය the percentage of මොකේද පුතේ වැඩි transport නේද? ඔව් the percentage of transport ගමනාගමනය සඳහා තියෙන මේ ප්‍රතිශතය the percentage of transport is higher than වඩා වැඩි higher than වඩා වැඩි the percentage of electricity the percentage of electricity right the percentage of transport is higher than the percentage of electricity hari මේක මට එතකොට ලියන්න පුළුවන් ප්‍රමාණය which is එහෙම නැත්නම් which takes ප්‍රමාණයන් දෙක අනේ මට කියන්නකො transport කීයද electricity කීයද කියලා පුතාලා කියන්න ඉක්මනින් which is transport කීයද මට ආයෙ බලන්න බෑ කීයද නෑ transport කීයද 12යිද 12යි which is 12% and electricity කීයද electricity 8%. 8% කියලා ලියලා පිළිවෙලින් කියලා තියෙනවා respectively කියන වචන. අන්න මම ලියව සංසන්දනය කිරීමක් කරා. The percentage of transport is higher than the percentage of electricity which is which takes 12% and 8% respectively. What is the Sinhala meaning of the word respectively? Respectively කියලා කියන්නේ මොකක්ද? පිළිවෙලින් පිළිවෙලින් කියන්නේ. පිළිවෙලින්. එතකොට මේ 112යි 108යි කියන්නේ මේ ලියපු පිළිවෙලින්. transport electricity. මුලින්ම ලියපු transport එක තමයි මේ 12%.
electricity තමයි 8%. ඒ පිළිවෙලටමයි මේ ප්‍රමාණයක් දාලා තියෙන්නේ කියලායි කියන්නේ. හරි. The percentage of transport is higher than the percentage of electricity, which is 12% and 8% respectively. උදා මතක තියාගන්න higher than කියන්නේ වඩා වැඩි. එතකොට එතන ළඟටම දාන්නේ වඩා වැඩි එක. transport. ඒකනේ 112. හරි. වඩා අඩු එක තමයි ඊට පස්සේ දාන්නේ. right. එහෙනම් මට ඔයා ලියලා පෙන්නන්න ඕනේ වඩා අඩුයි කියලා දාලා compare කරන්න ඕනේ. හරි. මම කියන එක compare කරන්න. මුලින්ම ලියන්නේ. මම කියන එක ලියලා ඉන්න. කියන්න එපා කිසිම කෙනෙක්. කොහොම ඉන්න මම මේක compare කරන්න දෙන්නම් ඔයාට household needs දෙකක් වඩා අඩුයි කියලා compare කරන්න. ඔයා compare කරන්න others නෙමෙයි. compare කරන්න food කියන එකයි education කියන එකයි. food education ලියන්න lower than කියන වචනේ දාලා. ලියන්න ඕනේ education වල වඩා අඩුයි. education වල ප්‍රතිශතය වඩා අඩුයි food වල ප්‍රතිශතයට වඩා කියලා දාලා ප්‍රමාණයත් එක්කම ලියන්න. food 125යි education 122යි. lower than ලියන්න දාලා ලියන්න මේ වාක්‍යය වගේ. lower than. බලමු කවුද නිවැරදිව ලියන්නේ. මේ වාක්‍යයේ විදිහටම lower than දාලා ලියන්න food කියන එකයි education කියන එකයි. බලමු කවුද නිවැරදිව ලියන්නේ. Finish sir. right good. ලියන්න food කියන එකයි education කියන එකයි ගන්න. Finish sir. right good. අනිවාර්යයෙන්ම ලියා ගන්න පුළුවන් ඔයාට මේ විදියට වෙනස් කරන්න lower than කියලා. මේවා හොඳට 100 පාරක් හරි කමක් නැහැ ලියලා ප්‍රැක්ටිස් වෙන්න. විභාගෙට ගිහුවම ලියාගෙන යන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කල්පනා කරන්න දෙයක් නැහැ. එකම graph එක උනත් ගොඩ සැරයක් ලිව්වම හොඳට මතක හිටිනවා. ඉබේටම හුරු වෙනවා ලියන්න. food education කියන දෙක ආට compare කරන්න කියලායි කියන්නේ. වඩා අඩුයි කියනෝනේ education එක. food වලට වඩා Finish sir. ඔව් good ගොඩක් අය ලියලා ඉවරයි හොඳයි හරි පුතාලා අපි බලමු කොහොමද ලියන්නේ බලන්න ලියපු කෙනෙක් එහෙනම් මට කියන්න ඔය දෙක compare කරලා ලියපු කෙනෙක් කියන්න The The percentage of education is lower than the percentage of food, which is 22% and 25% respectively. right good හරි කියන්න පුළුවන් එහෙනම් මෙන්න මෙහෙමයි මේ වාක්‍ය වෙන්න ඕනේ මාත් ලියන්නම් the percentage of වඩා අඩු එක කියන්නේ education නේ the percentage of education is lower than higher than කියලා ලියද්දී අපි ළඟටම ලියන්නේ වඩා වැඩි එක මේ higher than කියදී වැඩි එක ලියනවා lower than ලියද්දී ඒ ළඟටම ඊට කලින් ලියන්නේ අඩු එක the percentage of education is lower than the percentage of food which is එහෙම නැත්නම් which takes කියලා ගන්නත් පුළුවන් මම මෙතන takes කියලා ලියන්නම් මෙතන නම් is කියලා ලියුවේ which takes පුතේ ප්‍රමාණ කියන්න මට පිළිවෙලින් education කීයද 22%. 22% and 25%. and 25%. අපි තවත් ලියමු respectively කියන වචනේ. respective පිළිවෙල. right. එහෙනම් නිවැරදිව වාක්‍ය වෙන්න ඕන. The percentage of education is lower than the percentage of food which takes 22% and 25% respectively. හරි. බලන්න මේ වාක්‍ය නිවැරදිව ලියලා තියෙන අත උස්සන්න බලන්න. Raise your hand if you could write down this sentence correctly. right හොඳයි. අනිවාර්යෙන්ම ලියා ගන්න පුළුවන් වුණා නම් හොඳටම හොඳයි ඈ.
right එහෙනම් පුතාලා අපි මේ ඉන්නේ second para එකේ දෙවෙනි paragraph එකේ හරි අපි ලියුවා වැඩිම එක සම්බන්ධ සමාන ඒවා ලියුවා ඒ වගේම ප්‍රතිශතයක් මුලට දාලා ලියුවා වඩා වැඩි වඩා අඩුයි කියලා ලියුවා දැන් වචන කොච්චර විතර ලියලා මෙතනදී වචන කොච්චර විතර ලියුවද කලින් ඔයාලා මට කිව්වා 32ක් විතර තිබ්බා කියලා 100යි ලියන්න ඉන්නේ පේපර් එකේ දැන් කොච්චරක් ලියලාද මෙතන ඉක්මනට 32 නම් කවුන්ට් කරන්න මේ වචන සෙට් එක ඉක්මනට දල වශයෙන් මට කියන්න බලන්න quickly tell me how many words are here වචන එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා we have written 150 words right 150 words ලියලා කියලා දාලා තියෙනවා වචන 115ක් විතර දැන්ට ලියලා තියෙනවා හරි තව ලියන්න අපිට තව ලියන්නක් තියෙනවා ගොඩක් ළමයි ඉන්නවා වචන 10ක් ලියා ගන්න බෑ ඔයාලට මොකද්ද තියෙන ප්‍රශ්නේ වචන අඩු කරගන්නේ කොහොමද කියලාද වාක්‍ය ඕන තරම් ලියන්න දාන්න හරි අපේ ක්ලාස් එකේට වචන අඩු කරගන්නයි තියෙන්නේ අඩු කරගන්න එක කරන්න ලේසියි මේ ප්‍රමාණ දාන්න ඕනේ නැහැ සමහර ඒවා හරි එතකොට මේ higher than lower than කියලා දෙකක් ලියන්න ඕනේ හරි එකක් ලියන්න පුළුවන් අන්න ඒ විතර ගොඩක් ළමයින්ට වචන ලියා ගන්න බැරුවයි උත්සාහ කරන්නේ ලියන්න වචන ප්‍රමාණය හරි අපේ ක්ලාස් එකේට වචන වැඩි වෙලා තියෙනවා තව වාක්‍ය දෙකක් එහෙම් පිටින්ම ලියන්නත් තියෙනවා හරි right එහෙනම් පුතා මෙන්න අපි එන ලිව්වා වැඩිම එක සමාන එක ප්‍රමාණයක් දාලා ඒ වගේම වඩා වැඩි වඩා අඩුයි ඊට පස්සේ ලියන්න ඕනේ අඩුම එක සම්බන්ධව right අඩුම එක ගැන අපි ලියමු බලන්න වාක්‍ය අපි ලියපු අය කියන්න මට Among all the household needs, the lowest percentage is represented by others, which takes 3%. right very good මම දුන්න වැඩිම එක ගැන චුට්ටක් වෙනස් වාක්‍යයක් ඔයාට represented කියලා දාලා හරි represented කියලා දාලා දුන්න වැඩිම එක අඩුම එකත් හදන්නකෝ බලන්න මේ විදියට ඔයා හරි අර වැඩිම එක ලියපු වාක්‍ය විදිහටම පුතා හදන්න බලන්න අඩුම එකත් represented කියන වචනේ use කරලා බැරි වෙන එකක් නෑ අනිවාර්යෙන් පුළුවන් තනියම ලියන්න බලන්න right එතකොට දැන් කීවෙනි වාක්‍යද සර් ලියන්නේ වාක්‍ය වශයෙන් ගත්තොත් එහෙම number 8 නේ අපි සාමාන්‍යයෙන් අඩුම එක එන ලියන්නේ among කියන වචනේ භාවිතා කරලා බලන්න පුතා තනියම ලියන්න අර represented කියන වචනේ දාලා සලිව්වේ අර වැඩිම එකට හරි අනේ මේ විදිහට ලියන්න බලන්න ඔය මේකේ අඩුම ප්‍රමාණයක් පෙන්눔 කරන්නේ මොකෙන්ද මොන household need එකෙන්ද others නේ 3% 3% අනිකුත් දේවල් වලට ඒ කියන්නේ food education clothes saving transport electricity හැරෙන්න අනිකුත් දේවල් වලට finish හොඳයි right පුතා එහෙනම් මට කියන්න බලන්න කොහොමද අපි ලියන්නේ අඩුමෙක් ගැන අර පළවෙනි එකේ විදිහට ලියපුවා කියන්නකෝ බලන්න මයික් එක ඔන් කරලා Among all the various household needs, the lowest percentage is represented by others, which takes 3%. right very good හරියටම හරි තව කෙනෙක් කියන්න According to the given pie chart, the lowest percentage is represented by others, which take 30%. right කමක් නෑ ඒකත් according to කියලා පටන් ගන්නත් පුළුවන් හරි among කියලා ගන්නත් පුළුවන් මම among කියලා තමයි මීට කලින් ඒව නම් ලිව්වේ right තව කෙනෙක් කියන්න මට Among all the household needs, the lowest percentage is represented by others, which takes 3%. right correct හරි එහෙනම් පුතා මාත් ලියනවා මේක වෙන්න මෙහෙම among කියන වචනේ භාවිතා කරලා මම ගන්නම් among all the household needs සියලුම ගෘහස්ත අවශ්‍යතා අතරින් හරි සියලුම ගෘහස්ත අවශ්‍යතා අතරින් among all the household needs the lowest percentage එහෙම නැත්නම් least percentage කියලා ගත්තත් හරි lowest කියලා ගන්නත් පුළුවන් least කියලා ගන්නත් පුළුවන් අඩුම කියන්නේ
the lowest percentage is least percentage is represented by නියෝජනය කරනවා මොනවකින් others අනිකුත් දේවල් හරි නවත්තන්නේ වාක්‍ය ප්‍රමාණයක් දාන්න among all the household needs the lowest එහෙම නැත්නම් least percentage is represented by others ප්‍රමාණයක් දානවා මම which is කියලා ඕනනම් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් which takes කියලා ගන්නත් පුළුවන් which takes 3% which takes 3% among all the household needs the lowest or the least percentage is represented by others which takes 3%. එහෙනම් ඔන්න අඩුම එකක් ලියුවා. Right, we are going to write down the last sentence. ඉස්කෝලේ teacher දැඩි ලෙස ඔයාට කිව්වොත් පැරාස් 3කින් ලියන්න. paragraph 3කින් ලියන්න කියලා දැන් මේ සර් ලියන වාක්‍ය තුන්වෙනි පැසේජ් එක වශයෙන් ලියන්න. එක වාක්‍යයක් තමයි එතන තියෙන්නේ. නමුත් පුතේ ඒකත් වෙනම එක වාක්‍යයක් වුණත් ඒක වෙනම paragraph එකක් වශයෙන් සලකන්න පුළුවන්. හරි? O level exam එකේ එහෙම අවශ්‍ය නැහැ. ඔයා paragraph දෙකකින් ලියන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. නමුත් මට දවසක් ළමයෙක්ව ඉස්කෝලේ ටීචර් 3ක් අනිවාර්යයෙන්ම ලියන්න කිව්වා කියලා. හරි? 3ක් අනිවාර්යයෙන්ම ලියන්න. 3ක් ලියන්නම කිව්වොත් එහෙම ටීචර් ඔයා දැන් මේ සර් ලියන වාක්‍ය තුන්වෙනි paragraph එක විදිහට ලියන්න. හරි? එතකොට ඉස්කෝලේ ටීචර් ෂේප්. හරි. මට කියන්න තුන්වෙනි අවසානට මොකක්ද අපි ලියන්නේ? අවසානට මොකක්ද ලියන්නේ? overall right. overall කියන වචනේ භාවිතා කරලා ලියන්න තියෙනවා. හරි කියන්න බලන්න. ඒ ලියප් කෙනෙක් කියන්නේ මේකට overall Mr. Pereira spent his salary for various household needs. The month of July on various household needs. right අපිට ඒක අර ප්‍රශ්නෙන් අරගන්නත් පුළුවන් නේද? මේ ප්‍රශ්නේ තියෙන එක එහෙමම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් ඕන තරම් වචන ලියලානේ තියෙන්නේ. හරි දැන් සෑහෙන වචන ප්‍රමාණයක් වෙලා තියෙනවා. අපි ඒක නිසා කෙටියෙන් ඒක ලියමු මෙන්න මෙහෙම. සමස්තයක් වශයෙන් කියලායි අපි ගන්න. හරි overall සමස්තයක් වශයෙන් මම ලියනවා මෙහෙම Mr. Pereira spent his salary අනිත්‍යව මම ලියන්නේ in the month of July 2019 ඒවා ලියන්නේ නැහැ වචන ඇති වෙන්න ලියලා තියෙන්නේ ඒක නිසා පුළුවන් තරම් කෙටියෙන් ලියමු overall Mr. Pereira spent his salary on various household needs in the month of July කියලා ඕනනම් දාන්න පුළුවන් එහෙම අවශ්‍යත් නැහැ needs කියලා විතරක් ලියුවත් ඇති overall Mr. Pereira spent his salary on various household needs සමස්තයක් වශයෙන් Mr. Pereira ඔහුගේ salary එක වියදම් කරලා තියෙනවා විවිධ ගෘහස්ත අවශ්‍යතා සඳහා right that's all එච්චරයි 2019 O level paper එකක් ඔය කතා කරේ හරි 2019 O level paper එකේ ප්‍රශ්නයයි කතා කරේ හරි පුතාලා දැන් මේ වෙදි මං හිතන්නේ වචන නම් 130කට විතර ආසන්න වෙන්න ඇතිනේ හරි ඔක්කොම වචන 130කට විතර ආසන්න වෙන්න ඇති දැන් හරි වචන 100යි ලියන්න එන්නේ ඔයාට අඩු කරගන්න පුළුවන් වඩා වැඩි වඩා අඩුයි සහ ඊට උඩින් වාක්‍යයක් ලියුවේ වඩා වැඩි එකට කලින් අර ප්‍රමාණයක් දාලා ඔය තුනෙන් ඕන එකක් ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම ලියන්න වැඩිම එක විභාගෙට වැඩිම එක ගැන අනිවාර්යෙන් ලියන්න සමාන එකක් ලියන්න ඊට පස්සේ අපි ලියුවනේ අර ප්‍රමාණයක් දාලා වඩා වැඩි වඩා අඩු කියලා තුනක් ඔය තුනෙන් එකක් ලියන්න ඔයා විභාගෙට හරි වචන ගාන අර බැලන්ස් කරගන්න මම කියන්නේ වඩා වැඩි එක අනිවාර්යෙන් ලියනවා සමාන එක ලියනවා අර ප්‍රමාණයක් වඩා වැඩි වඩා අඩු කියන තුනෙන් එකක් ලියන්න හරි ඊට පස්සේ අඩුම එක අනිවාර්යෙන් ලියන්න සමස්තයක් වශයෙන් කියන එක ලියන්න වචන 100 ගානට සෙට් වෙයි ඔයාලා 100ක් 110ක් වුණාට අවුලක් නැහැ හරි එහෙනම් බලන්න දැන් මේ pie chart එකක් අපි සාකච්ඡා කරේ O level paper එකේ මේක සෑහෙන දුරකට ලියා ගන්න පුළුවන් යම්කිසි අර confident එකක් තියෙන කෙනෙක්
අත උස්සන්න බලන්න තියෙන කට්ටිය හරි අපිට පොඩි මේක ලියන්න පුළුවන් සර්. අපිට අනිවාර්යෙන් මේක ලියා ගන්න පුළුවන් කියලා එහෙම හිතෙන අය බලන්න පුතාලා අවංකවම to be honest raise your hand. අවංකව අත උස්සන්න බලන්න. right අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ හරි. ඉතාලම සරලව මේ කියලා දීලා තියෙන්නේ. නැත්තම් මේවා ළමයින්ට එපා වෙලා ඉන්නේ. හරි. ඔයා දන්නවා ඉතින් මගේ පන්තිරේ එන්න කලින් ඔය ඉගෙන ගන්නත් ඇතිනේ. හරි. ඉතින් ඔය එපා වෙලා ඔය මාතෘකාව වලට බයයි. graph charts කොහොමද describe කරන්න කියලා අහද්දි හරි බයයි අපිට නම් බෑ. notice එකක් ලියා ගන්න බෑ කියන මානසික තත්ත්වයෙන් ඉන්නේ ගොඩක් අය. අපේ ක්ලාස් එකට ආවට පස්සේ එහෙම දෙයක් නැහැ. හරි. අනිවාර්යෙන්ම ඔයාලට ලියා ගන්න පුළුවන්. එකෙනෙක් අහලා තියෙන උඩ වචන අනිවාර්යෙන්ම ලියන්න ඕනද කියලා නෑ. ඒ වචන අනිවාර්යෙන්ම ලියන්න ඕනේ කියලා නෑ. ඒකෙන් වචනයක් එකක් ගන්න. හරි. මේ ඔයාට හිතන වචන භාවිතා කරන්න පුළුවන්. ඔයා දන්න ඔයා භාවිතා කරන වචන භාවිතා කරන්න. හරි. එහෙනම් පුතා writing part එක මෙතන අවසానයි. අපි එනවා grammar part එකට. අපි ගමු grammar කොටස. right ඒ වගේම අපි විදුල ආයතනය තුල right විදුල ආයතනය තුල අපි පන්තිය පටන් ගන්නවා දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ උදාලට මම ඊයේ ටියුට් ක්ලාස් එකේදීත් කිව්වා හරි දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ සිට විදුල ආයතනය තුල අපේ පන්තිය ආරම්භ කරනවා මම හිතන්නේ විදුල කියන්නේ අනිත් ගුරුවරුත් එහෙමයි පතුගම සර්ුයි මමයි නදුන් සර්ුයි නම් අනිවාර්යෙන්ම පටන් ගන්නේ ඊළඟ මාසේ පළවෙනි සතිය මම හිතන්නේ අනිත් හැම කෙනෙක්ම හැම ගුරුවරයෙක්මත් ඒ විදියට තමයි පන්තිය පටන් ගන්නෙ හරි දැනට මේ මාසෙට අපි දිගටම ඔන්ලයින් කරගෙන යනවා හරි දෙසැම්බර් මාසයේ සිට විදුල ආයතනය තුල අපේ පන්තිය ආරම්භ වෙනවා ඒ කියන්නේ මම ඉදිරියේ දැනුවත් කරා නම් අනිත් සර්ලා හැමෝමත් පුතාලට කියයි හරි පන්තිය සම්බන්ධව දැනුවත් කිරීමක් කරයි right එහෙමනම් අපි එනවා grammar part එකට ව්‍යාකරණ කොටස අපි ගමු හරි ඒ වගේම අපේ මේ TV ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් පහුගිය දවස්වල ගියා TV එකේ බැලුවා නේද ඊයේත් මම ක්ලාස් එකේ ආන්නේ ඔව් සර් වැඩිපුරම දැක්කේ මේ දෙරණේද ITN එකේද දෙරණේ right දෙරණ තමයි ඒතර ගොඩක් අය බලන්නේ නේද ITN එකට වඩා හරි ඔය එක බලලා කියන්න ඕනේ ඉතින් අපේ සර් ඉන්නේ කියලා කියන්න ඕනේ හරි නිකන් අර බලලා ඉතින් hina වෙලා අහක බලාගෙන හරියන්නේ නැහැ හරි ඒවා දාන්නේ ඒවා බලලා කියන්න හරි දැන් grammar part ව්‍යාකරණ කොටස අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ these days we are discussing WH questions right WH questions කියන මාතෘකාව තමයි සාකච්ඡා කරමින් ඉන්නේ එතකොට අපි ඒකේ සාකච්ඡා කරා පුතා අවසාන වශයෙන් as I remember yesterday you told me ඔයාලා මට කිව්වා future continuous ගාවට කතා කරලා තියෙනවා. හරි නේද? හරිද? ඒ වගේම ඔයාලා ඊයේ මට කිව්වා homework එකකුත් දුන්නා කියලා එකේ. සගේ මතකයේ හරිද? homework එකකුත් දුන්නා කියලා කිව්වා. future continuous වලින් වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම අද ඒ homework එක කතා කරලෙමු අපි. හරි මට කියන්නකෝ මේ මොනවද පුතේ දීපු වාක්‍ය මොකෙන්ද දුන්නේ future continuous වලින්ද homework එක දීලා තියෙන්නේ ඔව් සර් ඔව් සර් අවසාන වශයෙන් ඔයා මාතෘකාව ලියාගෙන ඇති future continuous with WH questions කියලා මම නැවත චූටි මතක් කිරීමක් කරන්නම් යම් කිසි future continuous වාක්‍යයක් දීලා ප්‍රශ්නයක් හදන්න කිව්වොත් උදාහරණයක් වශයෙන් මෙන්න මේ වාක්‍යය ගමු ලියන්න එපා මේවා don't write look at the board when a present continuous वाक्यक में तीन Nimal will be reading a book Nimal will be reading a book Nimal potak kiyomi sit indievi a book කියන එක underline කරලා තියෙනවා පුතාට කියනවා a book කියන එක answer එක වෙන්නේ WH question එකක් නිර්මාණය කරන්න කියලා right මට කියන්න බලන්න මේකට ගැලපෙන question එක Nimal will be reading a book කියන්න What will Nimal be reading yes Nimal potak කියවමින් ඉදීවි මේ future continuous වල ඉන්නේ තියෙන්නේ මෙන්න subject එක මෙන්න will be මෙන්න verb ing මෙන්න ඉතිරි කොටස හරි එතකොට මේ potak කියන එක answer එක වෙන්න නම් අපි අහන්න ඕනේ මොකක්ද Nimal කියවමින් ඉදීවිද
මොකක් නිමල් කියවමින් ඉදිරියට. මොකක් කියලා කියන්නේ මොකක්ද කියන එකම තමයි. හරි? එහෙනම් අපිට ගන්න වෙන්නේ මුලින්ම ගන්නවා WH question එක what කියන වචනේ. මොකක් කුමක් කුමක්ද මොකක්ද කියන්නේ what. ඊට පස්සේ මොකක්ද අපි ලියන්න ඕනේ? ඊට පස්සේ මොකක්ද ලියන්නේ? will ඔව් වැරදියට ඔයා will be එහෙම ලියන්නේ නැහැ. මෙතන දැක ගාම සමහර ලියනවා will be එකපාර. නෑ නෑ future continuous වල එහෙම බෑ. What will ඊට පස්සේ subject එක Nimal ලියන්න. What will Nimal be reading කියලා ක්‍රියාපදේ ගන්න. What will Nimal be reading? මොනවා නිමල් කියවමින් ඉඳීවිද? What will Nimal be reading? එතකොට කියනවා a book කියලා. පොතක් කියලා. හරි. නම් මෙන්න WH question එක ගත්තා. will ගත්තා subject එක ලියුවා be ලියුවා verb එකයි ing ලියුවා. right. ගන්න homework ටික. homework ටික ගන්න. red pen එක අරගෙන mark කරගන්න. හරියට answers හරියට questions ටික හදලාද කියලා. එතකොට අලුතෙන්ම සම්බන්ධ වෙන අයත් ඉන්නවා පන්තියට මේ දවස්වල ඉස්කෝලේ ගියාට පස්සේ කියලා මත්සංකසගේ ක්ලාස් එකට යන්නේ කියලා. හරි. ඊපස්සේ දැන් මට කෝල් කරලා මැසේජ් කරලා පන්තිට එන්න අහනවා මම බහුතරයකට කියනවා ජනවාරි ඉඳන් 11 වසරේ වැට්ටිකට සෙට් වෙන්න කියලා. ඒක කවුරු හරි පුතෙක් අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නනම් අලුත් පොත් එහෙම ගන්න යන්න එපා දැන්. ඔය මොනවා හරි තියෙන පොතක දැන්ට වැට්ටික් කරන්න. හරි. දැන්ට අපේ පන්තිල දාලා පොත් ඔය ලොකු පොත් දැම්මම ගන්න යන්න එපා. මොකද ඔය අලුතෙන් ආපු නිසා ඔය ඔක්කොම notes complete කරගන්න වෙන්නේ නැති වෙයි. හරි. එහෙම පොඩි පොතක් අරගෙන දැන්ට මේ මාසයක් දෙකක් තව අපි 10 වසරේ ඉන්නේ. මාස දෙකකුත් නැහැ මාසෙකමාරක් විතර 10 වසරේ පන්තියේ ඉන්නේ. 11 වසරේ වැඩ ජනවාරි පළවෙනි සතියේ පටන් ගන්නවා අපි. හරි. දැනට ඔය මොනවා හරි අලුතෙන් සම්බන්ධ වෙන අය පොඩි පොතක් තියාගන්න. හරි. 11 වසරට ගියාට පස්සේ සර් කියන්නම් අලුත් පොත් සෙට් එක. ලොකු පොතක් ගන්න ඕනේ CR පොතක් ග්‍රැමර් වලට. ඒකට වෙනම පිට කවරයක් සර් දෙනවා. හරි. ඒ පිට කවරේ දා ගන්න ඕනේ. හරි හරි පිළිවෙලට 11 වසරේ පොත් සෙට් එක මම කියන්නම්. දැන්ට අලුතෙන් සම්බන්ධ වෙන අය පන්තියට මොනවා හරි පොඩි පොතක ලියාගත්තත් ඇති. හරි. පුතේ මට කියන්න පළවෙනි වාක්‍යය මොකද්ද දුන්නේ? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න. Homework first sentence. කියන homework පළවෙනි වාක්‍යය. මොකද පුතේ? She will be writing a letter. she name. She will be writing a letter. Right. She will be writing a letter. වාක්‍ය කීයක් homework දුන්නද ප්‍රශ්න හදන්න කියලා? 5 sentence. මේකේ a letter underline කරලා තියෙන්නේ. ඔව් සර්. හරි. දෙවෙනි වාක්‍යයත් මට කියලා ඉන්නකෝ. What is the second sentence I have given to you? They will be going to school on Monday. They will be going to school on Monday. මෙතන underline කරලා තියෙන on Monday ද? Yes sir. Sir මේ පළවෙනි එකයි දෙවෙනි එක සාකච්ඡා කළා. 3 4 ඔස පළවෙනි දේ සාකච්ඡා කරා. එහෙමද? එහෙනම් ඉතින් ආය ඕනේ ඒක. හරි. කියන්නේ ඊළඟ එකේ ඉඳන් තුන්වෙනි එක කියන්නේ එහෙනම්. She will be going to Australia next year. She will be going to Australia next year. Next මේක year. underline කරලා දුන්නේ මොකද්ද? underline කරන්නේ. Australia. Australia. Yes, next one. Ikmanin here, what about the fourth Will one? be watching TV at 8:30 p.m. Oh, the she there. She there. He will be. He will be. He will be watching TV At 8:30 p.m. at 8:30 p.m. Here, what is the underline word? Underline word. remove. 8:30 p.m. At 8:30 p.m. Right. Next one. Ilangekar. Sunil will be doing homework tonight. Sunil will be doing homework. Sunil will be doing homework tonight. Here, what is the underlying word? Sunil. Sunil. Is that told? එච්චරයිද පුතාලා දීලා තියෙන්නේ? Yes, sir.
right? Okay. බලා ගන්න පළවෙනි එක තුන්වෙනි වාක්‍යය එතකොට she will be going to Australia next year. ඇය ඊළඟ අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට යමින් ඉඳීවි. ඕස්ට්‍රේලියාවට කියන උත්තරේ වෙන්නේ හදන්න question එක. හදපු අය කියන්න මයික් ඔන් කරලා. Where will she be going to next year? We going to next year. Yes, කොහෙටද කියලා අහන්න ඕනේ. කොහෙට ඇය ඊළඟ අවුරුද්දේ යමින් ඉඳීවිද? අපි ගන්න වෙන්නේ where කියන වචනේ future continuous නිසා will කියන වචනේ ගත්තා. she ගත්තා. ඊට පස්සේ be කියන එකක් ලියනවා. Where will she be going? Where will she be going next year? ඊළඟ අවුරුද්ද. Next year. Second one, he will be watching TV at 8:30 p.m. Oh, රූපවාහිනියේ නරඹමින් ඉඳීවි රාත්‍රී 8:30ට. රාත්‍රී 8:30ට කියන එක උත්තරේ වෙන්න කියන්න මට ප්‍රශ්නේ. At what time will we be watching TV? අනිවාර්යයෙන්ම උදාට ඉතාම පැහැදිලිව කිව්වා වෙලාවක් සම්බන්ධව අහනවා නම් the most suitable WH question is at what time. At what time කියලා ගත්තා. ඊට පස්සේ will කියන වචනේ ගත්තා. At what time will he be? At what time will he be watching TV? At what time will he be watching TV? අපි කියනවා එතකොට at 8:30 p.m. කියලා. right? හරි දාගන්න අඩුපාඩු තියෙනම් හදාගන්න. will be කියලා එහෙම නම් ගන්න බෑ. will අරගෙන subject එක ලියලා be ලියන්න. Next one, the last one. Sunil will be doing homework tonight. Sunil අදරයට ගෙදර වැඩ කරමින් ඉඳීවි. Answer is Sunil. Right. Make the question correctly. ප්‍රශ්නේ හරියට හදන්න. Who will be doing Who will be doing homework tonight? Right. Yes. Who මේකෙන් will අපිට be subject එක doing උත්තරේ work වෙන්න who කියන වචනේ ගත්තා. ඊට පස්සේ පුතේ අපිට will විතරක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. who will Sunil කියන්නේ නෑනේ අපි මෙතන. Sunil උත්තරේ වෙන්න නිසා who will be කියලාම ගන්න වෙනවා. Who will be doing homework tonight? කවුරු අද රැයට ගෙදර වැඩ කරමින් ඉඳීවිද? Right? Who will be doing homework tonight? කවුරු අද රැයට ගෙදර වැඩ කරමින් ඉඳීවිද? එන WH question plus will plus subject plus be plus verb ing plus quest plus question mark. Future continuous වලින් ඔන්න ප්‍රශ්න හැදුවා. Right. අපි ගමු present continuous, past continuous, future continuous, past papers වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. එක්කෙනෙක් අහලා තියෙනවා සර් දීර්ඝායුෂ පැතුවා කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? May you live long කියලා කියන්න පුළුවන්. දීර්ඝායුෂ පතනවා නම් may you live long. දීර්ඝායුෂ පතනවා. යම් කිසි ලෙඩක් ඇවිල්ලා සනීප වෙන්න කියලා get well soon කියලා කියනවා. May you live long කියන ඔබට දීර්ඝායුෂ ලැබේවා. හරි. ඔබට නිවන් සුව ලැබේවා කියලා කියන්නේ may you attain nibbana. Right? එතකොට සාමදානයෙන් සැතපේවා කියලා කියන්නේ rest in peace කියලා. ඒක spoken English class එක දාපුවම උගන්වනවා. හරි. right පුතා ලියා ගන්න exam questions විභාග ප්‍රශ්න. exam questions. හරි. අපි ඉගෙන ගත්තනේ මේ මට මතක විදියට අපි simple present, simple past, simple future කෙනොත් අපි පුතා exam questions ටිකක් සාකච්ඡා කරා නේද? ඔව් සර්. ඔව්. දැන් මම ගන්න present continuous, past continuous, future continuous. ඒ වගේ හරි. 10 වසරේ හිටියට කෙලින්ම අපි ගන්නවා 11 වසරේ වැට් ටිකක් දැම්මම එතකොට ලේසි අපිට. 11 වසරේ ගිහම හරි නිදහසේ වැට් ටික කරගෙන යන්න පුළුවන්. මොකද 11 වසරේ ගිහම වැඩ වැඩි වෙනවනේ. සෙමිනාර්ස් කරන්න වෙනවා. past papers කරන්න වෙනවා. model papers කරන්න වෙනවා. grammar revision කරන්න වෙනවා. writing part එක revision කරන්න වෙනවා. වැඩ වැඩි. හරි. සා දැන් ඉඳන්ම අපි මේ වැඩ ටික ටික නිදහස් කරගෙන අපි පුළුවන් කරගන්නවා මේ සියල්ල. හරි. ඒතර හරි ලේසියෙන් වැට් ටිකකට කරගෙන ගිය හැකියි. right ලියන්න පළවෙනි වාක්‍යය he will be doing his homework
tonight. Underline tonight. වාක්‍ය පහක් විතර මම දෙන්නම්. Next one. The English teacher is explaining a grammar lesson now. Underline a grammar lesson. Third sentence. My best friend is drawing a picture beautiful. Underline beautiful. Next sentence. ඊළඟ වාක්‍ය. They are going to school these days. Underline to school. Last one. පස්වෙනි එක. She was blaming me yesterday. Underline me. Right. පුතාලා ඔන්න වාක්‍ය ටික ලියාගෙන ප්‍රශ්න ටික හදන්න බලන්න. ඔයාලා ලියන්න පුළුවන් නම් ප්‍රශ්න හදා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයාට O level exam එකේ න ප්‍රශ්න වලට O level exam එකේ දෙන වාක්‍ය වලට ප්‍රශ්න හදන්න පුළුවන්. finish කියලා message එකක් එවන්න. විදුලකට ළමයි ඔක්කොම එකපාර ගන්නවද කියලා කෙනෙක් message එකක් දාලා තියෙනවා. එකපාර කියන්නේ අපේ කණ්ඩායම් දෙකක් තියෙනවනේ පුතේ හැම ක්ලාස් එකේම 10 වසරේ කණ්ඩායම් දෙකක් තියෙනවා. එකම කණ්ඩායමට හැමෝම එන්නේ නැහැ. සෙන්සුරාදා තියෙන වෙලාවට හැමෝම එන්නේ නැහැ. ඒ අයට එන්න බැරි වෙන්නේ. ඒතකොට ඒ සෙන්සුරාදා වෙලාවයි අනිත් වෙලාවයි දෙකම තියෙනවා. දෙකටම ළමයි බෙදිලා ඉන්න නිසා ළමයි ප්‍රමාණය බැලන්ස් වෙනවා කොහොමද? ඒතකොට කොහොමද ලොකු හෝල් එක තමයි අපේ ක්ලාස් එක කරන්නේ. හරි ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට අනුව ඒ ටයිම් ටේබල් අපි හදලා තියෙන මේ විදිහට ලොකු හෝල් එකක් වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්න පන්තියට දෙන්නත් ඒ විදිහට හදාගෙන තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔක්කොම ගෙන්නනවා අපි. ඔයා තෝරගන්න ඔයා එන දවස. සර් ඔව් කියන්නේ ඔන්ලයින් ක්ලාස් එක සර් මේ දෙකටම තියෙනවා නේද? ඔව් ඔන්ලයින් ක්ලාස් එකත් දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි හැබැයි වෙලාව වෙනස් වෙනවා. වෙලාව වෙනස් වෙන ඔන්ලයින් එක. දැන් මේ වෙලාවට මම විදුලි කිනු ගන්නන්න පටන් ගන්න ඊළඟ මාසෙ ඉඳලා. හරි. දිගටම ඔන්ලයින් රෑ වෙලාවකට දාගන්න පුළුවන් නේද? එහෙමවත් එහෙම. ඔන්ලයින් ක්ලාස් එක. ඔව් පුතේ රෑ වෙලාවකට දාගමු. රෑ වෙලාවකට දාගමු.
එහෙම නැත්නම් ඉතින් මෙහෙම දෙයක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ආයතනය තුල උගන්වද්දිම ඒකම එවලෙම ලයිව් දෙන්න. කැමරා එකකින් එතනින්ම වීඩියෝ කරගෙන හරි Zoom එකෙන් එවලෙම කනෙක්ට් කරලා දෙන්න. පන්තිය උගන්වන එකම. වෙනම වෙලාවක් ගන්න නැති වුණොත් එහෙම. හරි බලමුකෝ. ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න. හරි. මම පුතාලා පැහැදිලිව ලියන්න මේ ටික ලියලා මට ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. මට ලියන්න පුළුවන් වුණාද කියලා බලන්න. හරි. සර් මේ දැන් අර විදිහට ලයිව් මේ ක්ලාස් එක තිබ්බොත් එimhe අපිට මේ පුළුවන් වුණ තේවල මේ රෙකෝඩින් එහෙම ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ පුතේ මේ සෙනසුරාදට මේ වෙලාවට මම කැමරා එකකින් වීඩියෝ එක දුන්නොත්ද? කැමරා එකකින් වීඩියෝ කරලා මේ විදිහට දැම්මොත්ද? ඔව් සර්. ඔව් පුළුවන්. ඒකේ රෙකෝඩින් එකේ වුණොත් එවන්න. හරි. රෙකෝඩින් එකේ එවන්න. සර් සර්ගේ මේ LMS එකක් තියනවද? නෑ LMS එකක් නැහැ පුතා. අර මේ මොකද්ද අපේ විදුල WhatsApp group එකට තමයි මම පොදුවේ දාන්නේ link එක. හරි සර්. Finish. Right. Okay. හරියටම ලියන්න ප්‍රශ්න ටික. First one, he will be doing his homework tonight. ඔහුගේ ගෙදර වැඩ කරමින් ඉඳීවි අද රැට. අද රැට කෙනෙක් උත්තරේ වෙන්නයි ප්‍රශ්නය හදන්න කියලා කියන්නේ. Second one, the English teacher is explaining a grammar lesson now. ඉංග්‍රීසි ගුරුවරයා ව්‍යාකරණ පාඩමක් පැහැදිලි කරමින් ඉන්නවා. ව්‍යාකරණ පාඩමක් කෙනෙක් උත්තරේ වෙන්නයි ප්‍රශ්නය හදන්න කියන්නේ. තුන්වෙනි එක, my best friend is drawing a picture beautiful. මගේ හොඳම යාළුවා පින්තූරයක් චිත්‍රයක් අඳිමින් ඉන්නවා ලස්සනට කෙනෙක් උත්තරේ වෙන්න ඕන. They are going to school these days. on මේ දිනවල පාසලට යමින් ඉන්නවා. පාසලට කෙනෙක් උත්තරේ වෙන්න ඕන. last one, she was blaming me yesterday. ඇය මට බනිමින් සිටියා ඊයේ. මට කෙනෙක් උත්තරේ වෙන්න ප්‍රශ්න හදන්න කියලා. right අපි සාකච්ඡා කරමු එහෙනම්. right මෙන්න O level paper එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න හදන්න කියන වාක්‍ය පාට හදන්න කියන ප්‍රශ්න ටික. He will be doing his homework tonight. ඔහු අද රැට ඔහුගේ ගෙදර වැඩ කරමින් ඉඳීවි. අද රැට කෙනෙක් උත්තරේ වෙන්න හදන්න ප්‍රශ්නේ. කියපු අය කියන්නේ. At what time will he be doing homework? ඔව් at what time කියලා ගන්න පුළුවන් පුතේ වඩාත් හොඳයි වෙලාවක් තිබ්බනම්. at කියලා දීලා වෙලාවක්. හරි? at කියලා දීලා වෙලාවක් තිබ්බනම් ඔයාට at what time වඩාත් ගැලපෙනවා. නමුත් අද රැට කියලා තියෙන්නේ. ඒක නිසා අපිට ඉතින් වඩා හොඳයි මේ at what time කියන එකත් හරි අපිට සිංහලෙන් ගන්න පුළුවන් කීයටද කියලා. when කියන වචනේ භාවිතා කරත් කමක් නැහැ. අර at කියලා වෙලාවක් දාලා නැති නිසා. හරි? when කියලා දාලා ගත්තනම් වඩා හොඳයි කියලා හිතෙනවා. at කියලා ගන්න at කියන ප්‍රිපොසිෂන් එකත් එක්ක වෙලාවක් තිබ්බම. මේක ගමු when කියලා. when කියන්නේ කවදද කියන්නේ. ඒතර අද රැට කෙනෙක් ගන්නත් පුළුවන් නේ කවදද කිව්වත්. අද රැට ඔය උත්තර ගැලපෙනවා. when ඊට පස්සේ ගන්නවා අපි මේක future continuous කියලා ඔයාලට පේනවා. when will he be doing his homework? at what time ගන්න එපා කියලා කියන්නේ at කියලා වෙලාවක් දාලා නැති නිසා. when will he be doing his homework? හරි දාගන්න අඩුපාඩු හදාගන්න. second one, the English teacher is explaining a grammar lesson now. ඉංග්‍රීසි ගුරුවරයා ව්‍යාකරණ පාඩමක් පැහැදිලි කරමින් ඉන්නවා දැන්. ව්‍යාකරණ පාඩමක් කෙනෙක් උත්තරේ වෙන්න හදන්න ප්‍රශ්නේ. What is English teacher explaining now? yes අපිට ගන්න පුළුවන් මුලින්ම වඩාත් ගැලපෙන්නේ අපිට අහන්න වෙන්නේ කුමක්ද කියලා නේද? කුමක්ද මොකක්ද කියලා. මොකක්ද ඉංග්‍රීසි ගුරුවරයා පැහැදිලි කරමින් ඉන්නේ දැන්. හරි? එහෙනම් කුමක්ද මොකක්ද කියන what කියන question word එක ගත්තා. බලන්න tense එක is නේ තියෙන්නේ present continuous. එහෙනම් subject එකට අනුව am is ආ ගන්නවා. what is the English teacher කියලා ගන්න. හරි? what is the English teacher? ඊට පස්සේ ක්‍රියාපදයේ ලියනවා ing. what is the English teacher explaining? තව ඉතිරි කොටසක් වෙනවද? now කියන වචනේ තියෙනවා. අගන ඒකත් ලියලා question mark එක දාන්න. what is the English teacher explaining now? මොනවද ඉංග්‍රීසි ගුරුවරයා පැහැදිලි කරමින් ඉන්නේ දැන්. එතකොට අපි කියනවා a grammar lesson කියලා.
Third one, තුන්වෙනි එක. My best friend is drawing a picture beautiful. මගේ හොඳම යාළුවා පින්තූරයක් අඳිමින් ඉන්නවා ලස්සනට. ලස්සනට කියන එක උත්තරේ වෙන්නේ හදන්න question එක පුතාලා හරියට. How is my best friend drawing How a is picture? your friend B drawing picture? අපිට ගන්න පුළුවන් කොහොමද කියලා යහන්න ඕනේ මේකේ. කොහොමද මගේ යාළුවා කියලා වාක්‍යයේ තියදී අපි my කියන එක ප්‍රශ්නයකදී නම් චුට්ටක් වෙනස් You. කරගන්න. You. your කියලා ගන්නවා. you නෙමෙයි. I කියලා තිබ්බොත් you කියලා ගන්න. හරි. එතකොට my කියලා තිබ්බොත් පුතේ your කියලා ගන්න. හැබැයි එහෙම නොලියුවා කියලා වැරද්දක් නෑ. ඔයා my කියලා ප්‍රශ්න ලිව්වත් හරි. වඩාත් ප්‍රායෝගිකයි my කියලා වාක්‍ය තුල තියදී your කියලා අහන්න. I කියලා වාක්‍ය තුල තියදී ප්‍රශ්නේ you කියලා ගන්න. එහෙනම් මම ගන්නවා කොහොමද ඔබේ යාළුවා චිත්‍රයක් අඳිමින් ඉන්නේ? කොහොමද කියන්නේ how? මෙතන present continuous නිසා am is ආවලින් එකක් ගන්න ඕනේ. ඔබේ යාළුවා කියද්දි එක්කෙනයි. you තිබ්බට මෙතන රැවටෙන්න එපා. your friend තිබ්බට රැවටෙන්න එපා. මේක ආ කියලා එහෙම දාන්නේ. සමහර you දැක්ක ගාම ආ කියලා දාන්න. නෑ you නෙමෙයි තියෙන්නේ. your friend කියලායි තියෙන්නේ. ඔබේ යාළුවා එක්කෙනයි. ඒක නිසා is එන්නේ. How is your friend drawing a picture? මේ හරි වැදගත්. මම ඔය කියන සමහර තැන් ඔයාලා ලියලා ඇති මෙතන ආ කියලා දාලා. මම ඔය පොත් බලලා අවුරුදු ගානක් උගන්වලා දැන් පොත් බලද්දි මම දැකලා තියෙනවා ළමයි එහෙම ලියලා තියෙනවා. ඒ අත්දැකීමෙන් මම කියන්නේ. හරි. සමහරු කෙලින්ම මේ you කියන එක දැක්කම how ආ කියලා ලියන්නේ. නෑ you නෙමෙයි තියෙන්නේ. your friend කියලායි තියෙන්නේ. ඔබේ යාළුවා එක්කෙනා. so is එන්නේ. How is your friend drawing a picture? ඒ වරද්දන තැන් කියන්නේ මම. හරියට හදාගන්න. Next one, they are going to school these days. හරි. ඔවුන් පාසලට යමින් ඉන්නවා මේ දවස්වල. පාසලට කෙනෙක් උත්තරේ වෙන්නේ හදන්න පුතා question එක. Where are they going these days? right. අපිට ගන්න පුළුවන් කොහේද ඔවුන් යන්නේ මේ දවස්වල කියලා අහන්න පුළුවන් නේද? කොහේද? කොහේද කියන්නේ where කියලා අපි ගන්නවා. මේක present continuous. එහෙනම් am is ආ ගන්න ඕනේ subject එකට අනුව. they තියෙන්නේ බහුවචනයක්. ඒක නිසා where are they going? where are they going? තව ඉතිරි තියනවද? ඔව්. these days කියලා තියෙනවා ඒකත් තියෙනවා. where are they going these days? එතකොට I can to school කියලා පාසලට. අවසාන එක she was blaming me yesterday. ඇය මට බනිමින් සිටියා ඊයේ. මට කියන එක උත්තරේ වෙන්න හදන්න හරියට question. To whom was she blaming yesterday? very good. අපි අහන්න ඕනේ කාටද කියලා. කාටද ඇය බනිමින් සිටියේ ඊයේ? කාටද ඇය බනිමින් සිටියේ? කවුද කියන්නේ who කියනවා. කාවද කියන්නේ whom කියනවා. කාටද කියන්නේ to whom කියලා යහන්නේ. එහෙනම් ගන්න ඕනේ question word එක. to whom කාටද? to whom past continuous වාක්‍යයක් මේ තියෙන්නේ was she. to whom was she blaming? කාටද ඇය බනිමින් හිටියේ? තව ඉතිරි කොටසකුත් තියෙනවා yesterday. to whom was she blaming yesterday? එතකොට ඒ කියන්නේ me කියලා. to whom was she blaming yesterday? කාටද ඇය ඊයේ බනිමින් සිටියේ? මේ කියලා ගන්න. මෙතන at what time දැම්මොත් වැරදිද කියලා අහනවා. වැරදි කියලාම කියන්න බෑ. අපිට අර සිංහලෙන් හිතන්න පුළුවන් කීයටද කියලා තුන අතරයට කියලා දාසක් ගන්න පුළුවන්. හරියට දාගන්න. නමුත් වඩාත් ගැලපෙන්නේ when කියන වචනේ කියලා ලියාගන්න. at what time ගන්න at කියලා වෙලාවක් දීපු හැම අවස්ථාවක. right බලන්න මේ වාක්‍ය පහම නිවැරදි ප්‍රශ්න පහම නිවැරදි හදපුවා අත උස්සන්න. right හදාගන්න පුළුවන් වුණා නම් බය වෙන්න දෙයක් නැහැ. O level exam එකටත් ඒ 13 වෙනි ප්‍රශ්නේ වගේ වශයෙන් බොහෝ වෙලාවට හරි ඒ આવොත් පුතාලා try එකක් දෙන්න නිවැරදිව ප්‍රශ්න ටික හදාගන්න. අපි ගමු එහෙනම් ඊළඟ ටෙන්ස් එක අවසාන පැය භාගය. හරි. අපි එහෙනම් දැන් මේ ටෙන්සස් පාඩමත් මේකෙන් ඔයාට කවර් වෙනවා. ටෙන්සස් වලට හිටපු නැති අයට හරි. දැන් ඔය present tense වාක්‍ය අපි ලියුවා, past tense ලියුවා, future tense ලියුවා. simple tenses තුනත් එක්ක. ඒ වගේ අපි ප්‍රශ්නත් ඇදුවා. ඊට පස්සේ අපි ගිය සතියේ ගත්ත continuous tenses ටික.
present continuous, past continuous, future continuous. වාක්‍ය හදන විදිහත් අහු වෙනවනේ අපි වාක්‍ය ලියනවනේ. right. එහෙනම් simple tenses වලින් ප්‍රශ්න හදලා ඉවරයි. continuous tenses ටිකනොත් ඉවරයි පුතේ. මට කියන්න ඊළඟ topic එක මොකක්ද දෙන්නේ? මොන tenses වලින්ද? Perfect. Perfect. Yes. We should learn how to make questions of perfect tenses. Perfect tenses වලින් අපි බලමු කොහොමද ප්‍රශ්න හදන්නේ කියලා. මට කියන්න what are the three active voice perfect tenses? Active voice perfect tenses තුන කියන්නේ? Present perfect, past perfect, Present perfect, past perfect, future future perfect. perfect. Yes. Present perfect tense, past perfect tense and future perfect tense. අපි ගන්නවා පළවෙනි මාතෘකාව එහෙනම්. Present perfect tense with WH questions. ඔතන මෙහා පැත්තේ ලියා. Present perfect tense with WH questions. Present perfect tense with WH questions. Present perfect tense with WH questions. WH questions හදන්න කලින් පුතාලා මට මතක් කරලා කියන්න ඕනේ what about the word formation of present perfect sentences. Present perfect වාක්‍ය හදන විදිය මට පොඩ්ඩක් කියන්න ඕන ඔයා. පුළුවන්ද කියන්න මතක් කරලා? ඔව්. present perfect වාක්‍ය හදන word formation Has past participle verb. ඔව්. මෙහෙමයි සම්පූර්ණයක් ගත්තොත් එහෙම අපි කොහොමද හදාගන්නේ present perfect වාක්‍ය? subject එක ලියන්න ඕනේ. subject එකට අනුව has හරි have හරි ගන්න ඕනේ. verb එක past participle ස්වරූපයෙන් ලියන්න ඕනේ. Yes. ඉතිරි කොටස ලියන්න ඕනේ rest එක. Can you remember the past participle verbs? මතක් කරගන්න පුළුවන්ද past participle ක්‍රියාපද ඔයාලට? පුතාලා මට කියන්න what are the past participle verbs? What do we mean by past participle? past participle ක්‍රියාපද කියලා කියන්නේ මොනවද? උදාහරණ කියන්න මට speak කියන එකේ past participle කියන්න. speak. Spoken. Spoken. Yes, spoken කියලා අපි ගන්නවා. write කියන එකේ past participle මොකක්ද? write Written. කියලා අපි කියනවා. do කියන ක්‍රියාපදයේ past participle Done. Done. done කියලා ගන්න පුළුවන්. sing කියන එකේ past participle මොකද්ද? sing Sung. Sung. කියලා කියනවා. sung කියලා ගන්නවා. come කියන එකේ past participle මොකද්ද? Come. Yes, come came come කියලාමයි ගන්න. advice කියන එකේ past participle මොකද්ද? Advice. Advice. advice කියලා ගන්නවා. ඔව් අගට d එකක් දානවා. buy කියන එකේ past participle මොකද්ද? Bought. Bought. bought කියලා ගන්න. ඒ වගේම bring කියන එකේ past participle bring Bought. කියලා කියනවා. think කියන ක්‍රියාපදයේ past participle මොකද්ද? Thought. thought කියලා ගන්න. cut කියන එකේ cut කියන වචනේ past participle Cut. put කියන එක put my Goodbye. හරි. මාතෘකාව ලියාගත්තා. present perfect tense with WH questions කියලා. put 3 lines to write down the word formation. word formation එක ලියාගන්න rules 3ක් ඉඳ තියාගන්න ප්‍රශ්න හදන. ඊට පස්සේ ලියාගන්න මේ වාක්‍යෙට. first sentence පළවෙනි වාක්‍යය. She has written a letter. She has written a letter. Sir, rule තුනක් තියාගන්න ඕනේ. Oh, rules තුනක් ඉඳ තියාගෙනයි ලියාගන්න. ඒ ප්‍රශ්න හදන structure එක ලියන්න එපා. word formation. She has written a letter. ඇය ලියුමක් ලියලා තියෙනවා. වාක්‍යයයි වගේ ලියු. අප මල්ලේ. She has written a letter. Underline a letter. Second one, they have gone to school. Underline to school. Third one, I have come to class at 10:30 a.m. Underline at
10:30 a.m. 3 sentences side off. මෙන්න බලන්න present perfect වාක්‍ය තුනක් ලියලා තියෙනවා. subject එක මුලට අරගෙන තියෙනවා, subject එකට අනුව has have ලියලා තියෙනවා, verb එක past participle ලියලා තියෙනවා, ඉතිරි කොටස තියෙනවා. tenses පාඩම cover කරගත්තේ නැති අය අමතක වෙලා තියෙන අය ඔන්න මතක් කරගන්න. present perfect tense එක. right? මෙන්න පුතේ subject එකට අනුව has have වරන් තියෙනවා. ඊට එහා පැත්තෙන් ක්‍රියාපදයේ past participle ලියනවා, ඉතිරි කොටස ලියනවා. පළවෙනි වාක්‍ය, the first sentence, she has written a letter. ඇය ලියුමක් ලියලා තියෙනවා. second one, they have gone to school. ඔවුන් පාසලට ගිහිල්ලා තියෙනවා. third one, I have come to class at 10:30 am. මම උදේ 10:00ට පාසලට ඇවිල්ලා තියෙනවා. right? You are asked to make questions to get these underlined words as answers. ඔයාලට කියනවා underline කරලා තියෙන වචන උත්තර වෙන්න ප්‍රශ්න හදන්න කියලා. right? මට කියන්න බලන්න පළවෙනි වාක්‍යයෙන් කොහොමද අපි question එක හදන්නේ? She has written a letter. ඇය ලියුමක් කියලා තියෙනවා. ලියුමක් කියන එක උත්තරේ වෙන්නේ මොකද්ද ගන්න ඕනේ question word එක? what කියන එක. එහෙනම් සුපුරුදු පරිදි අපි මුලට ගන්නවා WH question එක. හැම tense එකකම අපි ගත්තේ මුලට WH question එක. According to this first sentence, the most suitable WH question is what? හරි. ඊට පස්සේ අපි මොකද්ද ලියන්න ඕනේ? As හරි have. Yes, අපි helping verb එකක් ලියන්න ඕනේ. Simple present tense එකේ ගත්තා. Do හරි does හරි. Simple past tense වල did ගත්තා. Simple future වල will ගත්තා. Present continuous නම් am is are වලින් එකක් ගත්තා. Past continuous නම් was were ගත්තා. Future continuous නම් will be ගත්තා. Present perfect වාක්‍යයක් නම් දීලා තියෙන පුතේ has හරි have හරි ගන්නවා. මේ වගේ ලියන්නෙත් ඒවමයි වාක්‍ය තුල. has හරි have හරි ගන්නවා subject එකට අනුව වාක්‍යයේ කර්තෘට අනුව. කර්තෘ ඒක වචනයි නම් has, කර්තෘ බහුවචනයි නම් have. එහෙනම් she has written a letter. කොහොමද ගන්න? what has she කියලා ගන්න ඕනේ. හරි? ඒක වචනයක් what has she. ඊට පස්සේ අපි ලියනවා verb එක past participle. හරි? තවත් ඉතිරි කොටසක් තියෙනවා නම් ඒ ඉතිරි කොටසත් ලියලා you can put the question mark at the end. What has she written කියලා ගත්තා. මේක නම් වෙන ඉතිරි කොටස් නෑ. question mark. right? මාතෘකාව ලියලා words තුනක් ඉඳ තියාගන්න කිව්වොත් එන ලියාගන්න මේ word formation එක ලියලා මේකත් ලියලා මේකට අදාළ ප්‍රශ්න දෙක හදන්න. අදලා finish කියලා message එකක් එනවා. හරි පැහැදිලි grammar note එකක් ලැබෙන්නේ ඔයාලට. පන්තියේ මුල ඉඳලා මාවනම් හරි පැහැදිලි grammar note එකක් ලැබිලා ඇති. 11 අවසර ගියම ඕක තවත් විධිමත් වෙනවා. එලා finish කියලා message එකක් එනවා. Finish. Finish, sir. right. උදේ අපි ගමු දෙවෙනි වාක්‍යය බලන්න. මම හිතනවා ඔයාලා හදන්න නැති ප්‍රශ්නේ. They have gone to school. ඔවුන් පාසලට ගිහිල්ලා තියෙනවා. පාසලට කෙනෙක් උත්තරේ වෙන්න කියන්නකෝ බලන්න question එක. Where have they gone? හරි. අපි ගන්න ඕනේ පාසලට කෙනෙක් උත්තරේ වෙන්න අහන්න ඕනේ. කොහෙටද ඔවුන් ගිහිල්ලා තියෙන්නේ? කොහෙටද කියන්නේ where කියන වචනේ ගන්න. where they තියෙන නිසා has ගන්න බෑ. බහුවචනයක් නේ have. where have they gone? කොහෙටද ඔවුන් ගිහිල්ලා තියෙන්නේ? එතකොට අපි කියනවා to school. පාසලට. third one, I have come to class at 10:30 am. මම පන්තියට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා තියෙනවා උදේ 10:00ට. උදේ 10:00ට කෙනෙක් උත්තරේ වෙන්න හදන්න question.
At what time have you come to class? Yes, සාමාන්‍යයෙන් I වලින් අපි වාක්‍යයක් ලියද්දි අපි ප්‍රශ්නේ අහන්නේ you කියලා. ඔයා අහන්න ඕනේ කීයටද ඔයා පන්තිට ඇවිල්ලා හිටියේ? ඔයා කීයටද පන්තිට ඇවිල්ලා තියෙන්නේ? හරි? අන්න එහෙමයි අහන්න. එහෙනම් at what time කියලා ගන්නවා කීයටද කියන්නේ ස්ථිර වේලාවක් දීලා තියෙන at වලින් පටන් ගන්නවා වෙලාව. at what time කියලා ගත්තා. පස්සේ have you කියලායි ගන්නෙ. have I කියලා ලියන්නත් පුළුවන්. නමුත් අර මම මගේම ප්‍රශ්න අහගන්න නැති නිසා පුතා have you කියලා ගත්තොත් වඩා ප්‍රායෝගිකයි. It's practical. At what time have you come to class? At what time have you come to class? එතකොට කියනවා at 10:30. right එහෙනම් හරියම ලේසි දෙයක් present perfect එකෙන් ප්‍රශ්න හදන්න. ඔයා ගත්ත WH question එක මුලට has or have ලියුවා, subject එක ලියුවා, verb past participle ලියුවා, ඉතිරි කොටස ලියුවා question mark එක දැන්. right අපි ලියාගමු මේකෙන් තව වාක්‍ය පහක් මට හදලා දෙන්න. හරි අපි ලියාගමු. ලියා ගන්න ඔතන යටින්ම මේ වාක්‍ය ටික. first one පළවෙනි වාක්‍යය. She has recited a poem. Underline a poem. She has recited a poem. Next one. They have won the match. They have won the match. Underline they. Next one. Nimal has celebrated his birthday recently. Nimal has celebrated his birthday recently. Next one. My friends have come our home. My friends have come our home. Right. Underline my friends. මෙතන ගමු. Right. Our home. Right. Last one. The teacher has scolded us. Underline us. Right. You asked to make questions to get these underlined words as answers. Underline කරලා තියෙන වචන ටික උත්තර වෙන්න. ප්‍රශ්න ටික හදන්න කියලායි කියන්නේ. බලන්න හරියටම හදන්න. She has recited a poem. They have won the match. Nimal has celebrated his birthday recently. My friends have come our home. The teacher has scolded us. Recently කියන එකේ තේරුම දන්නවද? Recently කියන්නේ මොකක්ද? මෑතකදී කියන්නේ. මෑතකදී කියන්නේ. Recently කියලා කියන්නේ. Right.
බලන්න හදන්න questions ටික හදලා finish කියලා මට message එකක් එවන්න. හරියටම පුතාලා හදන්න ප්‍රශ්න ටික නිවැරදිවම හදන්න. recited කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා එක්කෙනෙක්. ගීතයක් song එකක් වගේ ගායනා කරන්න අපි sing කියන ක්‍රියාපදය ගන්නවා. poem එකක් කවියක් වගේ දෙයක් ගායනා කරනවා කියන recite කියලායි කියන්නේ. සාමාන්‍ය කවියක් නම් sing කියලා කියන්න බෑ recite කියන ක්‍රියාපදයයි පාවිච්චි කරන්නේ. scolded කියන්නේ මොකක්ද කියලා අහනවා කෙනෙක්. scolded කියලා කියන්නේ scold කියන්නේ බනිනවා කියන්නේ. scold කියන්නේ බනිනවා. Sir, who આવොත් have the has ද ගන්න? ඔව් මෙතන නම් හැටියට අපිට ගන්න වෙන්නේ have කියන වචනේ නේද? හරි. have කියන වචනයයි ගන්න වෙන්නේ. වාක්‍ය තුල තියෙන ඒ වචනේ නිසා ඒකම ගන්නවා. හරි sir. Right. Putala, have you finished writing the questions? ප්‍රශ්න ලියලා ඉවරද ඔයාලා? Yes sir. Yes sir. You want more time? තව වෙලා අවශ්‍යද? ලියන කට්ටිය ඉන්නවද? Finish sir. කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා සර් ගිය පාර වගේ මේ පාරත් විදුලකට ගිහින් එන ක්ලාස් එකට තමන්ගේ නම දෙන්න ඕනද? මොකද ගිය පාර මොකද නම දුන්නේ මට මතක නැහැනේ. ක්ලාස් එකට එනවා නම් නමක් දෙන්න කියලා මොන හරි දෙයක් වුණාද? මට මතක නැහැ මොකද පුතේ අහන්නේ කියලා. කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. විදුල ආයතනයේට දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ සිට එන්න පුළුවන්. හරි. වෙන ආයතනයේට කියලා නම් දීලා මෙදාට මෙච්චර ඊයේ පාර එහෙම දෙයක් කරානේ. හරි. ඊයේ පාර නම් දෙන්න කිව්වනේ ළමයි ටික අපි හදාගන්න. දැන් මේ පාර එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. පුතාලට මේ නම් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. පන්තිය පවත්වන දවස් දෙක මම හරියට කියනවා කණ්ඩායම් දෙක මොකද්ද ගෲප් ක්ලාස් එක මොකද්ද හෝල් ක්ලාස් එක මොකද්ද කියලා. හෝල් ක්ලාස් එක තමයි තියෙන්නේ සෙනසුරාදාට. අර ටයිම් ටේබල් වල චූටි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. චූටි ප්‍රශ්නයක් කියලා කියන්නේ මේකයි. දැන් පුතාලට 11 අවසරට කියපුවාම පන්තියේ තියෙන කීයටද කියලා ඔයා දන්නවද? ඔයා දැන් 10 නේ. ඔයා 11 අවසරට කියපුවාම ඔයාගේ ටයිම් ටේබල් එක මොකද්ද? 2022 වසරේ මං කිව්වා. සෙනසුරාදා කීයටද පන්තියේ තියෙනවා කිව්වේ? සෙනසුරාදා උදේ 8:10. ඔයා 11 අවසරේ ටයිම් ටේබල් එක වෙන්නේ. හරි. සෙනසුරාදා උදේ 8:10 මගේ ක්ලාස් එක කරනවා. රතුගම සර් පටන් ගන්නවා 10යි කාලට වගේ. හරි. 10යි කාල 12යි කාලේ 12මාරකම රතුගම සර් උගන්වනවා. එතකොට අපි පොඩි ප්‍රශ්නයක් වෙලා දිනවා. අපි දැන් මේ දවස්වල කල්පනා කරගෙන ඉන්නේ ඔයා ජනවාරි මාසේ 11 වසරට යනවා. හරි. ඔයා ජනවාරි මාසේ 11 වසරට යනවා. අපි මේ දෙසැම්බර් මාසෙම අර 11 වසරට දාලා ටයිම් ටේබල් එකම පටන් ගන්නවද කියලා. හරි. ඒ කියන්නේ සෙන්සුරාදා උදේ 8:10 මයි ක්ලාස් එක මේ දෙසැම්බර් ඉඳන්ම ඔයාට අර 11 වසරට දාලා ටයිම් ටේබල් එකටම ගියොත් අපිට හිතනවා ඔයා ඒකට හුරු වෙයි.
හරි ඔය අනිත් පන්තිත් arrange කරගනි. නැත්තම් මාසයක් විතරක් 10 වසරේ time table එකට අපි ඉඳලා ආයි ඊළඟ අවුරුද්දේ ආයෙ වෙනස් කරන්න ඕන. එහෙම නැතුව මම රතුගම සර් එක්කත් කතා කරේ එදා කිව්වේ අපි 11 වසරේ time table එකම හරි දැන් මම ක්‍රියාත්මක කරමු කියලා දෙසැම්බර් මාසෙම. හරි ඒතකොට 11 වසරේ time table එක තමයි සෙනසුරාදා උදේ 8:10 එක කණ්ඩායමක් අනිත් කණ්ඩායම තමයි එකක් මම කියන්නම්. එකක් ඔයාලට කියන්නම්. 11 ශ්‍රේණිය ඒතකොට group class එක එන්නේ සිකුරාදා හවස 6:30 8:30. සිකුරාදා හවස 6:30 8:30 group class එක. හරි theory class මේ whole class එක සෙනසුරාදා උදේ 8:10. හරි මම ඔයාලට හරියටම දැනුවත් කිරීමක් කරන්නම්. තාම අපි ඒ ගැන කතා කරනවා. හරි නැත්තම් මාසයක් විතරක් අර 10 වසර time table එකට කරලා වැඩක් නැහැ. හරි කෙලින්ම 11 වසර time table එකම 2000 මේ දෙසැම්බරේ ඉඳන්ම ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරියටම දැනුවත් කිරීම කරන්නම් ඊළඟ සතියේ. හරි ඒකට ඒ අනුව time table හදාගන්න. හරි දැන්ට සමහරට ඔය පන්ති individual classes group classes වලට එහෙම පුතා සම්බන්ධ වෙනවා ඇති. ඒවා උපරිම try එකක් දෙන්න වෙනස් කරගන්න. හරි individual class එකක් group class එකක් හරි ඔයාට වෙනස් කරගන්න පුළුවන් නේ. හරි group class එකක් ඉන්නවා වගේ ළමයි වලගේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ගෙවල් ගාව හරි එහෙම යන පන්තිත් වල ඇති. හරි ඒවා බොහෝ වෙලාවට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ඒ අනුව වෙනස් කරගන්න මම හරියටම time table එක කියන්න. හරි group class එකට class fees එක කීයද කියලා අහනවා. group class කියලා ලොකු පන්ති ගාස්තුවක් වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි චූටි වෙනස් වීමක් ඒ තාම තීරණය කරලා නැහැ. දැන්ට පන්ති ගාස්තුව රුපියල් 1000ක් 10 වසර ළමයි ගන්නවා whole class එකේ. group class එකෙත් ඒ ආසන්න මුදලක් තව රුපියල් 100ක් 200ක් වුණා උපරිම වැඩි වෙයි. කොහොමද කියලා තාම ඒකවත් තීරණය කරගෙන නැහැ. ඒකත් ඔයාලට කියන්න. හරි right scolded කියන්නේ මොකද්ද? scolded කියලා කියන පුතේ බැන්නා කියලා කියන්නේ. හරි බැන්නා කියලා. group class කියලා කියන්නේ මොකද්ද කියලා එක්කෙනෙක් අහනවා. group class කියන්නේ අඩු ළමයි ප්‍රමාණයක් ඉන්න පන්තිය. දැන් අපේ සාමාන්‍ය whole class එකේ පිටි ළමයි ලොකු ප්‍රමාණයක් ඉන්න ළමයි 300ක් විතර. හරි ආසන්න වශයෙන් මම හිතන්නේ අපේ online class එකේ ළමයි 300ක් 350ක් විතර set වෙනවා. ඒතර group class එකට එච්චර ළමයි ප්‍රමාණයක් එන්නේ නැහැ. කොහොමත් හරි group class කියන්නේ ළමයි අඩු ප්‍රමාණයක් කණ්ඩායම් පන්තියක් අඩු ප්‍රමාණයක් 100කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි group class එකට සම්බන්ධ වෙන්නේ. හරි ඉතින් ඒක තියෙන්නේ අර රෑ වෙලාවකනේ සිකුරාදානේ. හරි ඒකට ඒ වෙලාවට එන්නේ අඩු ළමයි ප්‍රමාණයක් කොහොමත්. හරි කොළඹ පැති ඉස්කෝල වලට යන ළමයින්ට හෝ සෙන්සුරාදාට එන්න බැරි වෙන ළමයින්ට හරි තමයි මේ වෙලාව දාලා තින්නේ. ඉතින් පුතලා වෙනසක් නැහැ. ඒකත් කියන්න ඕනේ group class whole class කියලා වෙනසක් නැහැ. එකම වෙනස තමයි ඉතින් අර ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න පන්තියක වාට ඉගෙන ගන්න ලැබෙනවා group class එකේදී. හරි ටිකක් අර අවධානය මට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. හරි එක එක ළමයා කෙරෙහි අවධානය දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. හරි ළඟට ඇවිල්ලා පොතක් චෙක් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එහෙම වාසියක් තියෙනවා. කියලා අඩුවක් වෙන්නේ නැහැ whole class එකට ආවත්. ඒකෙත් පොත් පවා චෙක් කරන්න ඔයාගේ මොනවා හරි දන්නේ නැති දෙයක් අහගන්න. වගේ ගිය අවුරුද්දට ඉගෙන ගත්ත අයියලා අක්කලා එයාලා එනවා ඔයාට උදව් කරන්න. හරි papers තියෙනවා ඒව බලන්න කට්ටිය ඉන්නවා. මත් වැඩසටහනක් යනවා. හරි අපි ගමුකෝ මේකේ සම්බන්ධ සියලු විස්තර හරියටම දැනුවත් කිරීමක් කරන්න. ඊළඟ සතියේ තාම time table එකේ චූටි ගැටලුවක් තියෙනවා. අර 11 වසරේ time table එකම දැම්මම මේ දෙසැම්බරේම පටන් ගන්නවාද කියන එක. ඒක නිසා ඒ ගැන හරියටම මේ සතිය තුල අපි කතා කරගෙන පාඩ දැනුවත් කරන්න ඊළඟ සතියේ. right පළවෙනි වාක්‍යය she has recited the poem. ඇය ගීතයක් ගායනා කළා තිනවා. ගීතයක් කියන උත්තරේ වෙන්නේ පුතා හදන්න question එක. කොහමද එන්නේ? What has she recited? right අපි ගන්න පුළුවන් මොකක්ද කියලා යහන්න කුමක්ද ඇය ගායනා කරලා තියෙන්නේ. ඒතර what කියන වචනේ ගන්නවා. What has she recited කියලා ගන්නවා. What has she recited? මොනවද ඇය ගායනා කරලා තියෙන්නේ? ඒතර කියනවා poem. Second one they have won the match. ඔවුන් තරගයේ දිනලා තියෙනවා. ඔවුන් කියන උත්තරේ වෙන්නේ හදන්න question එක. Who have won the match? Yes අපි ගන්නවා who have won the match. right who have won the match ඔවුන් තරගයේ දිනලා තියෙනවා. අපි අහනවා කවුද තරගයේ දිනලා තියෙන්නේ? ඒතර කියනවා ඔවුන් කියලා. Third one Nimal has celebrated his birthday recently.
නිමල් මෑතකදී ඔහුගේ උපන්දිනයේ සමරලා තියෙනවා. මෑතකදී කියන උත්තරේ වෙන්නේ question එක හදන්න. How Nimal has celebrated his yes අපි ගන්න ඕනේ පුතේ when කියන වචනේනේ කවදද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් නේ මෑතකදී කියලා. ඒකනේ වඩාත් ගැලපෙන්නේ. ඔව් ඒක තමයි. ඔව් කවදාද කියලා යහන්න. කවදාද නිමල් ඔහුගේ උපන්දිනය සමරලා තියෙන්නේ? එහෙනම් when has Nimal celebrated his birthday? When has Nimal celebrated his birthday? එතකොට recently කියලා කියන්නේ මෑතක. හරි. Fourth one, my friends have come our home. මගේ යාළු අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා. මගේ යාළුවෝ කෙනෙක් උත්තරේ වෙන්න හදන question. who have come your home? Yes, who have කියලා දින එක එහෙමම ගන්න වෙනවා. come, who have come my home. එතන our home කියලායි තියෙන්නේ. වඩාත් හොඳයි. ඔයාලගේ ගෙදර කියලා කියනවා. අපේ ගෙදර කියලා අපි උත්තරේ දෙද්දි ඔයාලගේ ගෙදර කියලා ප්‍රශ්නය වුණා වඩා හොඳයි. who have come your home. එහෙම නැත්නම් our home කිව්වත් තේරුමක් තියෙනවා හරිය. හරි. Next one, the teacher has scolded us. ගුරුවරයා අපට බැනලා තියෙනවා. අපට කියන උත්තරේ වෙන්න හදන්න question එක. To whom has the teachers? කාටද කියලා යහන්න ඕනේ පුතේ. කාටද කියන to whom කියන වචනය ගන්නවා. To whom has the teacher? To whom has the teacher? teacher කියන ඒක වචනයක් ඒක නිසා has. To whom has the teacher scolded? කාටද ගුරුවරයා බැනලා තියෙන්නේ? To whom has the teacher scolded? එතකොට අපි කියනවා us කියලා. right බලන්න මේ questions පහම හරියට හදපුවා අද උසන්. right හොඳයි. මතක තියාගන්න present perfect tense එක කියලා කියන්නේ subject plus has have plus verb past participle. questions හදද්දී question word එක ගන්න subject එකට අනුව has have ලියන්න subject එක ලියන්න verb past participle ලියන්න ඉතිරි කොටස ලියන්න. right එහෙනම් පුතා වෙලාවත් හරි. අපි අදට ක්ලාස් එකේ වැඩි. හරි. එතකොට අපි ඊළඟ සිකුරාදාත් මේ මාස සිකුරාවටම අපේ ඔන්ලයින් ටිකම තමයි යන්නේ. අපි නැවත ෆිසිකල් ක්ලාස් එකෙන් හම්බ වෙන්නේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ සිට. හරි. ඊට අදාළ ටයිම් ටේබල් ඒ සියල්ල පන්ති පටන් ගන්න ආකාරය කොහොමද ගෲප් ක්ලාස් එක කවදද කීයටද හෝල් ක්ලාස් එක කවදද කීයටද ඒ සියල්ල ඔයාට දැනුවත් කිරීමක් කරන්න ඊළඟ සතියේ. එහෙනම් අදට වැඩ ටික අපි අවසන් කරනවා. නැවත ඊළඟ සතියේ පන්තියේදී හම්බ වෙනවා. පුතාලා good afternoon to you. See you next day. Goodbye. Good afternoon, sir. මොනවා හරි ප්‍රාන්තිය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් WhatsApp message එකක් එවන්න.